තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි අපේ සුපුරුදු ධම්සභාව ධර්ම සාකච්ඡාව පවත්වන්නටයි මේ සූදානම. අද විවාහාර වර්ෂයෙන් 2022 වර්ෂයේ ජනවාරි මාසේ 10 වෙනිදා සඳුදා දිනයක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් උදෑසන අපි 5:30ට ශ්‍රී ලංකා වේලාවෙන් මේ ධම්සභාවට එකතු වන්නේ. අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ විදියටම ධර්ම සාකච්ඡාව සඳහා එකතු වී සිටිනවා. ස්වාමීන් වහන්සේලා මෙහෙන් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස හැමදෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි ධම්සභාව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය 3 වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම අපි අපේ ධර්ම අවබෝධයේ පිණිස මෙවැනි ධම්සභාවක් දහම් හමුවක් පවත්වගෙන යනු ලබනවා. හෝරා දෙකක වගේ කාලයක් මේ සඳහා අපි වෙන් කරගෙන තිබෙනවා. පළමු කාල ඡේදයේ අපි බුද්ධ දේශනාවක් පදනම් කරගෙන ධර්ම කාරණා ඉස්මතු කරගන්නවා, අවබෝධ කරගන්නවා. ඊළඟට අපි දහම් ගැටලු සාකච්ඡා කරනවා. මේ සූත්‍ර දේශනාව ඇසුරෙන් පැන නගින යම්කිසි ගැටලුවක් අපහැදිලිතාවයක් තියෙනවා නම් ඒක නිරවුල් කරගන්නටත්, ඒ වගේම අපිට ධර්ම මාර්ගයේ යද්දී වෙනත් පැන නැගී තිබෙන දහම් ගැටලු තියෙනවා නම් ඒවත් සාකච්ඡා කිරීම සඳහා අපි මේ සාකච්ඡාවේ දෙවැනි භාගය ඒ සඳහා යොදා ගන්නවා. ওই විදිහටයි අපි මේ ධර්ම සාකච්ඡාව පවත්වනු ලබන්නේ. ධර්ම සාකච්ඡාවක පරමාර්ථ දෙකක් අපිට පෙන්වන්න පුළුවන්කම තිබෙනවා. පළවෙනි කාරණේ තමයි අපි ධර්ම අවබෝධය ලැබීම. ධර්ම අවබෝධය තුළින් අපේ විමුක්තිය සාධනය වෙනවා. අපිට අපේ පෞද්ගලිකව අපේ ජීවිතයට අවශ්‍ය කරන නිවීම සැනසීම ලබා ගන්න පුළුවන්. නිවන සාක්ෂාත් කර ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා ධර්ම අවබෝධය ලැබිය යුතුමයි. ඒ සඳහා අපිට උපකාරී වෙන්නේ විශේෂයෙන්ම මේ බුද්ධ දේශනා හොඳින් විවරණය කරගෙන විභජනය කරගෙන ඒවා හොඳින් අවබෝධ කර ගැනීම තමයි ඒ සඳහා අපිට උපකාරී වෙන්නේ. ඒ වගේම ධර්ම සාකච්ඡාවක නැත්නම් මේ ධර්ම විවරණයේ දෙවෙනි පරමාර්ථය වන්නේ අන් අයට ධර්මය sannivedanaya කිරීම. ඒකත් අවශ්‍යයි. මේ දහම පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආපු උතුම් ප්‍රතිපදාවක්, ගැඹුරු ඥාන පද්ධතියක්. මේ දෙක තමයි මේකේ තියෙන්නේ. විද්‍යා චරණ දෙක තමයි දහම තුල තියෙන්නේ. විද්‍යා කිව්වේ එතන ගැඹුරු අවබෝධය. චරණ කිව්වේ ඊට අදාළව ගොඩනගා ගන්නා වූ හැසිරීම් රටා පද්ධතිය. ඉතින් මේ විද්‍යාවත් චරණයත් පරපුරෙන් පරපුරට පවත්වාගෙන යාම අවශ්‍යයි. ඒ දෙක නැති වුණාම තමයි පුද්ගලයෝ නැවත නැවත දුකටපත් වෙන්නේ. පෞද්ගලිකව තමා වශයෙන් දුකටපත් වෙනවා පමණක් නෙවෙයි, සමාජීය වශයෙන් සමාජගත සත්වයක් හැටියට සමාජයත් පෙළෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. විද්‍යා චරණයෙන් තොර පුද්ගලයෙක් වුණා. ඒකයි විද්‍යාවත් චරණයත් අවශ්‍ය කරන්නේ. විද්‍යා කියන එකට අපි පාවිච්චි කරන වචනේ යථා භූත ඥාන දර්ශන කියන එක. ඇතිතතු
දැකීම. යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. ඒක අවබෝධ කරගත්ත කෙනාට චරණය තේරෙනවා. චරණය කියන එකේ අදහස හැසිරීම කියලා අපිට පරිවර්තනය කරන්න පුළුවන්. තවත් විදියකින් කිව්වොත් යමක් කිරීම සහ නොකිරීම. ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රතිචාර නොදැක්වීම කියන දෙකේ එකතුව චරණය කියලා කියනවා. එතකොට ප්‍රතිචාර දක්වනවා නම් කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුද කියන එක දන්නවා. විද්‍යාව යථාභූත ඥාන දර්ශනයේ තියෙන කෙනාට. ඒ වගේම ප්‍රතිචාර නොදැක්විය යුතු නම් ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව අවබෝධය තියෙනවා. ඉතින් ඒ අවබෝධය තියෙන නිසා සුදුසු විදියට ප්‍රතිචාර දැක්වීම හෝ නොදැක්වීම කරන්න පුළුවන්. මේක තවත් තනි වචනයකින් හඳුන්වන උපේක්ඛා කියලා. සබුද්ධික ඥානාන්විත ප්‍රතිචාරයේ දැක්විය යුතු නම් ඒක දක්වනවා. නොදක්වා ඉන්න සමහර වෙලාවට නොදක්වා ඉන්නේ ප්‍රතිචාරයේ දක්වන තැන ගැටලුවක් ඇති වෙන නිසා. ප්‍රශ්නයක්, දුකක්, ක්ලේශයක්, අර්බුදයක් ඇති වෙන නිසායි ප්‍රතිචාරයේ නොදක්වා ඉන්නේ. ප්‍රතිචාරයේ නොදක්වා සිටීමත් උපේක්ෂාවම තමයි. ප්‍රතිචාර දැක්වීමත් උපේක්ෂාව. ප්‍රතිචාර දක්වන්නේ බොහොම සබුද්ධිකව. කෙලෙස් ප්‍රශ්න ගැටලු ඇති නොවන විදියට ප්‍රතිචාර දැක්වීම. උපේක්ෂාවේ ලක්ෂණය ඒක. ඉතින් එතෙන්ට එන්න අපිට මේ විද්‍යාව හෙවත් යථාබෝධය, ධර්මාබෝධය අපිට උපකාරී වෙනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡාවකින් කරන්නේ ඒ කාර්යය. අපි වශයෙන් ධර්මාබෝධය ලැබීමත් ධර්ම sannivedanaya කිරීමත් මේ උතුම් කාර්යයන් දෙක සඳහා අපි මේ දහම් හමුව ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. හොඳයි, අපි අදත් ඒ සඳහා සූත්‍ර දේශනාවක් තෝරාගෙන තියෙනවා. අපි පහුගිය ධර්ම සාකච්ඡාවේ සූත්‍ර සාකච්ඡාවේදී අපි එක සූත්‍රයක් කතා බහ කරලා සාකච්ඡා කරලා අවසන් කරා, කාලකාරාම සූත්‍රය. ඉන් පස්සේ අපිට සූත්‍ර පිළිබඳ යෝජනා ඇවිල්ලා තිබුණා, නම් කරලා ඉවලා තිබුණා නොඑක් විදිහේ සූත්‍ර. ඉතින් මේ සූත්‍ර වලින් අපි යවකලාපී සූත්‍රය තෝරාගත්තා සාකච්ඡා කිරීම සඳහා. මේ සූත්‍ර හුඟක්ම මේ නිබ්බාන පටිසංයුත්ත දේශනා ඍජුවම අර යථා භූත ඥාන දර්ශනය ඇති කරගන්න අපිට උපකාරී වෙන දේශනා. අපි බලමු මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ කොහෙද කියලා. සූත්‍ර පිටකය කොටස් 5කට බෙදෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වශයෙන්. යවකලාපී සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායට. සූත්‍ර පිටකයේ 3 වෙනි කොටස. සංයුත්ත නිකායේ ස්වභාවය සාමාන්‍ය ධර්ම කරුණු ගොනු කරලා තියෙන්නේ අකුලවල සංක්ෂිප්තව තියෙන. සංයුත්ත කියන අර්ථේ බොහෝ වෙලාවට තියෙන ඒ අර්ථය. සංයුත්ත නිකායත් කොටස් වශයෙන් බෙදෙනවා වර්ග කරලා. සගාතා වර්ග, නිදාන වර්ග, කන්ද වර්ග, සලායතන වර්ග, මහා වර්ග ආදී වශයෙන්. එතකොට මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ. සලායතන කිව්වම එතන හුඟක් වෙලාවට මේ චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන මේ ආයතන 6 පිළිබඳව කෙරෙන විවරණ බොහෝ දුරට ඇතුළත් වෙලා තියෙන නිසා ඒ වර්ගයේ සලායතන වර්ගයේ හැටියට දක්වනවා. ඊට පස්සේ වර්ග නැවතත් සංයුක්ත වශයෙන් ආපහු කොටස් කරලා තියෙනවා. සලායතන වර්ගයේ සංයුක්ත කියලා වෙනම වෙන් කරලා තියෙනවා. එතන සලායතන සංයුත්තේ මුලටම තියෙනවා. ඒ සංයුත්තේ නැවත වර්ග කරලා තියෙනවා. ඒ වර්ග වලින් 19 වෙනි වර්ගය සලායතන සංයුත්තේ 19 වෙනි වර්ගය ආශිවිස වර්ගය. ආශිවිස වර්ගයේ සූත්‍ර හුඟක් උපමා ඇසුරු කරගෙන දේශනා කරලා තියෙන්නේ. ආශිවිසෝපම, රතූපම, කුම්මෝපම, දාරුක්ඛන්දෝපම, ဒုတိ ය දාරුක්ඛන්දෝපම ආදී වශයෙන් හුඟක් උපමා පදනම් කරගෙන දේශනා වෙලා තියෙන්නේ. එහි අන්තිම සූත්‍රයයි යවකලාපී සූත්‍රයේ හැටියට සඳහන් වෙලා තියෙන්නේ. යව කියන්නේ ධාන්‍ය වර්ගයක්. කලාපය කියලා කියන්නේ එකට බැඳලා තියෙන මිටියක් කියන්නේ. හරියට නිකන් වී කරල් මිටියක් වගේ. ඝන පොත්තක් සහිත කරලට ඊටාම තදින් බැඳිලා තියෙන ධාන්‍ය වර්ගයක් හැටියට යව සඳහන් වෙන්නේ.
යව කරලෙන් ගලව ගන්නත් ගොඩක් අමාරුයි. ඊළඟට යව කොටලා ඒ ධාන්‍ය ලබා ගන්නත් හරි අමාරුයි. ඒක නිසා සමහර වෙලාවට යව යම් යම් නිදර්ශන සඳහා අරගෙන තියෙනවා. යව කලාපි කියලා කියන්නේ යව කරල් මිටියක්. සාමාන්‍යයෙන් ධාන්‍ය වර්ගයක් අපි සකස් කර ගන්නකොට ඉස්සර වෙලාම කරන්නේ ධාන්‍ය වර්ගය කපලා ගන්නවා. කපලා අරන් විසිරෙන්නේ නැති වෙන්න මිටි බැඳ ගන්න. කරල් මිටි බැඳ ගන්න. ඊට පස්සේ ඒවා තලලා මොකක් හරි ක්‍රමයකින් ඒ ධාන්‍ය ඇට වෙන් කර ගන්න. ඒකත් පොළලා අරගෙන ඊට පස්සේ තලලා කොහොම හරි ඒකේ පොත්ත ඇරලා ඒකේ ධාන්‍ය ඇටය මදය ලබා ගන්න. ඊට පස්සේ සමහර විට ඒක කුඩු කරලා හෝ තම්බලා බැදලා නොඑක් විදියට පරිහරණයට ගන්න. එතකොට මෙතන යව කලාපී කිව්වේ යව කියන ධාන්‍ය කරල් මිටිය කියන එක. ඒක උපමාවක් තියෙන නිසා ඒ සූත්‍රය මේ නමින් හඳුන්වලා තියෙනවා. එතකොට දැන් අපිට පැහැදිලි සූත්‍රය කොහෙද තියෙන්නේ? සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සලායතන සංයුත්තේ ආශිවිෂ වර්ගයේ අන්තිම සූත්‍රයේ අවකලාපී සූත්‍රය. දැන් අපි සූත්‍රයට යමු. මේකේ සාමාන්‍ය නිදාන කතාවක් අපිට පෙන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් අමතල කරන දේශනාවක් හැටියටයි සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ඒවම් මේ සුතං කියලා පොදුවේ සඳහන් වෙන නිදානේ සඳහන් වෙන්නේ නැහැ. කොතනදී හරි කොයියම්ම තැනකදී හරි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් අමතල කරන දේශනාවක් හැටියටයි සූත්‍රයේ පෙන්වුම් කරන්නේ. නිදර්ශනයකින් පටන් ගන්න සූත්‍රය. උපමාවක් අර යවකලාපී උපමාවෙන්මයි පටන් ගන්න. සේයතාපි භික්කවේ යවකලාපී චාතුම් මහාපතේ නික්කිත්තා අස්ස. හිතා ගන්න මේ හතරමං හන්දියක චාතුම් මහාපත කියන්නේ හතරමං හන්දිය. කතිර ලකුණ හැඩයට පාරවල් දෙකක් සම්බන්ධ වෙලා තියෙන තැනකට අපි හතරමං හන්දිය කියලා කියනවා. සිව්මන්සල. එතකොට චාතුම් මහාපත කියන්නේ ඒකට. හතරමං හන්දියට. ඒකේ වැටිලා තියෙනවා ඔය යව කරල් මිටියක්. එහෙම තැනක වැටිලා තියෙනකොට මේක හොඳට එහාට මෙහාට යන පුද්ගලයන්ගේ පයට පෑගිලා එහාට මෙහාට යන වාහනවලට හසු වෙලා මේක හොඳට තැලෙනවා. ඒකයි හතරමං හන්දිය ගැන දක්වලා තියෙන්නේ. එතකොට එක පැත්තකින් ඒ විදිහට මේ යව කරල් මිටිය තැලෙනවා. පෑගෙනවා. ඒක එක්තරා ප්‍රමාණයකට තැලීමට ලක් වෙනවා. ඊළඟට කියනවා අත ච පුරිසා ආගච්ඡියුං ව්‍යාබංගී හත්තා. තව 6 දෙනෙක් කියනවා. මිනිස්සු 6 දෙනෙක් කියනවා. යම් කිසි දෙයක් අතේ ඇතිව ව්‍යාබංගී කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය පරිවර්තනවල නම් දීලා තියෙන කත්ලීය කියලා. නමුත් මේ තැලීම සඳහා යම් දේවල් තලන්න හදාගත්ත ලී තියෙනවා. දැන් උදාහරණ හැටියට ගත්තොත් වංගෙඩියට අපි හදාගත්ත අත්ලීය කියලා කියන්නේ මේක අත්ලීය වෙන්න ඕන ඇත්තටම. අතින් ඒ ලීය අල්ලලා ඒකෙන් තමයි අර කොටන දේ හරි තලන දේ හරි තලා ගන්න. ඒක හොඳට හදනවා. අතට පහසු වෙන විදිහට අත් දෙකෙන් අල්ලනවා නම් අත් දෙකෙන් අල්ල ගන්න, තනි අතින් අල්ලනවා නම් තනි අතින් අල්ලන විදිහට අත්ලීය හදා ගන්න. එතකොට වංගෙඩියේදී නම් අපි මෝල් ගහ තමයි අත්ලීය වෙන්නේ. තවත් ඔය තලන තැලිලි තියෙනවා. දැන් ඉස්සර තිබුණා මේ කොහු තලනවා කියලා එකක්. පොල්ලෙලි තලනවා. එතකොට ඒකටත් ලීයක් හදාගෙන තියෙන ලෙලි තලන ලීයක්. ඒකත් අතට හොඳට පහසු වෙන විදිහට අල්ල ගන්න පුළුවන් විදිහට ගිලිහෙන්නේ නැති විදිහට එක කෙලවරක ඊට පස්සේ බොහොම ශක්තිමත් ලීයකින් කිතුල් ලීයක් පොල් ලීයක් වගේ ශක්තිමත් ලීයකින් ඒක හදාගන්නේ අත් ලීය. ওই වගේ තියෙනවා යම් දේවල් තලන්න අපි හදාගත්ත අතට අහසු වෙන ලීයක් තියෙනවා. දැන් යකඩ තලන කොටත් තියෙනවා ඒකට හදාගත්ත එකක්. යකඩයක්ම බර යකඩයක් සිදුරු කරලා ඒකට
මිටක් හයි කරලා ලී මිටක් හොඳට අල්ලන්න පුළුවන් වෙන විදිහට දෑතින් හෝ තනි අතින් අල්ලන්න පුළුවන් වෙන විදිහට අත්ලීයක් ඒකට හදාගන්න. තලන උපකරණය. ඒකට තමයි ව්‍යාබංගී කියලා කියන්නේ බාලි භාෂාවෙන්. අන්න එහෙම එකක් අතින් අරගෙන මේ 6 දෙනාම එන්නේ. ඇවිල්ලා අර හතරමං හන්දියේ වැටිලා තියෙන දැනටමත් යනේන වාහනවලට හසු වෙලා තැලෙන යනේන මිනිස්යන්ගේ පාදයට හසු වෙලා තැලෙන අර යවකරල් මිටිය මේ 6 දෙනා නැවත තලනවා. 6 දෙනාම තලනවා. ඒවං හිසා භික්කවේ යවකලාපි සුහතා අස්ස චහි ව්‍යාබංගීහි හඤ්ඤමානා. දැන් හඤ්ඤති කියලා කියන වචනේ තේරුම තලනවා, පෙලනවා, නසනවා වගේ අර්ථ තියෙනවා. හඤ්ඤති කියන වචනේ. මෙතන තලනවා, පෙලෙනවා කියන අර්ථය තමයි ගන්න. අර 6 දෙනා අර හතරමං හන්දියේ වැටිලා තියෙන අර කරල් මිටිය ඒගොල්ලන්ගේ අත්වල තියෙන අර අත්ලී වලින් තලන ලී වලින් නැත්නම් ඒ තලන උපකරණයෙන් නැවතත් තලනවා. එතකොට මොකද වෙන්නේ? ඒ යවකරල් මිටිය තවදුරටත් හොඳින් තැලෙනවා. ඒවං හිසා භික්කවේ යවකලාපි සුහතා මනවින් තැලුණා කියන එකයි. අර හඤ්ඤති කියන වචනේම අතීත පදයක් තමයි හත කියන්නේ. තලනු ලැබූ කියන එක. සු දැම්මම මනවින් තලනු ලැබූ, තලන ලද කියන අර්ථය එනවා ඒක. එතකොට එහෙම තලනවා මේ 6 දෙනා. ඊළඟට කියනවා අත සත්තමෝ පුරුෂෝ ආගච්ඡෙය්‍ය ව්‍යාබංගී හත්තෝ. මේ 6 දෙනා තලලා ඉවරුනාම තව 7 වෙනෙකුත් එනවා. එයත් මොකද කරන්නේ? එයත් මේක තලනවා. අර මේ හතරමං හන්දියේ වැටිලා තියෙන යව කරල් මිටිය. එතකොට මේ යව කරල් මිටිය තව දුරටත් තැලෙනවා. තව දුරටත් තැලෙනවා. ඉතින් ඕක තමයි ඔය ගන්න නිදර්ශනය. උපමාව. මේක ගන්නෙ මොකටද? යම්කිසි ධර්මකාරණයක් පැහැදිලි කරන්න. ඔන්න ඒක අදාළ ධර්මකාරණේ එක්ක එතන ඉඳලා සම්බන්ධ කරනවා. ඒව මේව කියලා. ඒව මේව කියන්නේ අන්න ඒ වගේ කියලා කියන එකයි. අර උපමාවෙන් කිව්ව නිදර්ශනයෙන් කිව්ව කාරණේ වගේ ඒව මේව කෝ බික්කවේ අසුතවා පුතුජ්ජනෝ චක්කුස්මින් හඤ්ඤති මනාපමනාපේහි රූපේහි සෝතස්මින් හඤ්ඤති මනාපමනාපේහි සද්දේහි ගානස්මින් හඤ්ඤති මනාපමනාපේහි ගන්ධේහි ජීවහාය හඤ්ඤති මනාපමනාපේහි රසේහි කායස්මින් හඤ්ඤති මනාපමනාපේහි පොට්ටබ්බේහි මනස්මින් හඤ්ඤති මනාපමනාපේහි ධම්මේහි. ඕක තමයි බුදුරජාන් වහන්සේ අපිට පැහැදිලි කරන ධර්මකාරණේ. අපිට තේරුම් ගන්න තියෙන දේ ඕක තමයි සූත්‍රයේ. එතකොට මෙතන පාවිච්චි කරන්නේ අසුතව පුතුජන සම්බන්ධයෙන් මේ කාරණේ අසුතව පුතුජන සම්බන්ධ කරලා තමයි මේ ධර්මකාරණේ පැහැදිලි කරන්නේ. හුඟක් දේවල් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අසුතව පුතුජන සම්බන්ධ කරගෙනයි. සීක සම්බන්ධේනොත් සීක සම්බන්ධ කරගෙනත් ධර්මකාරණා කියලා තියෙන අවස්ථා තිබෙනවා. අසීක රහතන් වහන්සේ සම්බන්ධ කරගෙන ධර්මකාරණා කියවෙන්නේ නැති තරම් කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. වැඩිපුරම ධර්මකාරණා පැහැදිලි කරන්නේ අසුතව පුතුජන සම්බන්ධ කරගෙන. මොකද හේතුව ලෝකයේ වැඩිපුර ඉන්නේ අසුතව පුතුජන පුද්ගලයෝ 99.9%. ඒ අතර ඒ ඉතිරි දශමයේ තමයි මං හිතන්නේ සීකලා ඉන්නේ. ඒ සීකලාගෙනුත් යම් කොටසක් තමයි අසීක තත්වයටපත් වෙන්නේ. ඉතින් ඊටාම සල්පතරයක් තමයි සීක අසීකලා ඉන්නේ. සාතිශය බහුතරය අසුතව පුතුජන. ඒ අසුතව පුතුජන සම්බන්ධ කරගෙන තමයි මේ ධර්ම කාරණයක් මෙතෙන්දි පැහැදිලි කරන්නේ. ඒක නිසා මේක පැහැදිලි කරද්දී ආරම්භ කරන්නේ පටන් ගන්නෙ අසුතව පුතුජනෝ කියලා. ඒකට අසුතව පුතුජන අපි දන්නවා අසුතවා කිව්වම එකෙන් අදහස් කරන්නේ
ඒක වෙනත් තැන්වල පැහැදිලි කරනවා. අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ කියලා අසුතවා පුතුජන පිළිබඳව විස්තර කරන විදිහක් තියෙනවා බුදුරජාණන් වහන්සේ. අසුතවා පුතුජන කියලා කියන්නේ ආර්යයන් සත්පුරුෂයන් අදස්සාවි නොදකින පුද්ගලයා. ආර්යයන් කියන්නේ කවුද? සත්පුරුෂෝ කියන්නේ කවුද කියලා තේරුම් නොගත්ත කෙනා. ඒ වගේම අරිය ධම්මස්ස අකෝවිදෝ සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ ආර්යයන්ගේ ධර්මයේ නැත්නම් ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ ඒක භාවිතයට ගන්න පරිහරණය කරගන්න යොදා ගන්න තරම් දක්ෂකමක් නැති. ඊළඟට අරිය ධම්මස්ස සත්පුරුෂ ධම්මස්ස අවිනීතෝ. විනීත කියන්නේ මනවින් පුරුදු පුහුණු කර කියන අර්ථය. අවිනීත කියන්නේ පුරුදු පුහුණු නොකළ කියන අර්ථය. ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ මනවින් පුරුදු පුහුණු නොකළ තැනැත්තා. එන්නේ තැනැත්තා තමයි අසුතවා පුතුජන කියලා කියන්නේ. ඒකට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ, ගිහි පැවිදි ભેදයක් නැහැ, ලෝක කුඩා ભેදයක් නැහැ. ඔය ඕනම තැනක අසුතවා පුතුජනෙක් ඉන්න පුළුවන්. එයා ආර්යයන් සත්පුරුෂයන් අඳුරන්නේ නැහැ. ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ ප්‍රවීණතාවයක් නැහැ. ඒ වගේම ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ අනුගමනය කිරීමකුත් නැහැ. අන්න ඒ පුද්ගලයා සම්බන්ධ කරගෙනයි මේ ධර්මකාරණේ දේශනා කරන්නේ. එතකොට එවැනි පුද්ගලයෙක් අසුතවා පුතුජනෝ චක්කුස්මින් හඤ්ඤති මනාපමනාපේහි රූපේහි. යාගේ මේක සාමාන්‍ය පරිවර්තනයේ ගත්තොත් මේ අසුතවා පුතුජනව පෙළනවා. හඤ්ඤති කියන වචනේ අපේ මෙතෙන්දි පරිවර්තනයට ගන්නේ පෙළනවා, දුකටපත් කරනවා, පීඩාවටපත් කරනවා කියන අර්ථය. හඤ්ඤති. එතකොට ඇස නිසා එයා පෙළෙනවා, දුකටපත් වෙනවා. මනාපමනාපේහි රූපේහි ඇස මාධ්‍ය කරගෙන මනාපමනාප රූප විසින් ඔහුව පෙළනවා, දුකටපත් කරනවා කියන එකයි අදහස. කවුද මේ අසුතවා පුතුජන? ඒ වගේම මනාපමනාප ශබ්ද විසින් මේ පුද්ගලයාව පෙළනවා, පීඩාවටපත් කරනවා, දුකටපත් කරනවා. හඤ්ඤති. ඒ වගේම මනාපමනාපේහි ගන්ධේහි කැමැති අකමැති ගන්ධයන් විසින් මේ පුද්ගලයාව පෙළනවා, පීඩාවටපත් කරනවා, වෙහෙසටපත් කරනවා, දුකටපත් කරනවා. හඤ්ඤති. ඒ වගේම මනාපමනාපේහි රසේහි හඤ්ඤති. මනාපමනාප රස විසින් මේ පුද්ගලයාව දිවට දැනෙන රස විසින් මේ පුද්ගලයාව පීඩාවටපත් කරනවා, වෙහෙසටපත් කරනවා, දුකටපත් කරනවා, පෙළනවා. ඒ වගේම කයට දැනෙන මනාපමනාප ස්පර්ශයන් විසින් ඒ විදිහටම මේ පුද්ගලයා පෙළනවා, වෙහෙසටපත් කරනවා, දුකටපත් කරනවා. ඒ වගේම මනසට වැටහෙන කරුණු නිසා, දේවල් නිසා මනස්මින් අඤ්ඤති මනාපමනාපේහි ධම්මේහි. මනසට වැටහෙන කරුණු වලින් ඒ කරුණු පිළිබඳ ඇති කරගන්න මනාපමනාපේ නිසා වෙහෙසටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා, පෙළෙනවා කියන එකයි අදහස. ඕක තමයි මෙතන ධර්ම කාරණේ. මේක ධර්මතාවයක්. මේ පෙන්වන්නේ ලෝක ස්වභාව ධර්මයක්. හේතුඵල ධර්මතාවයක් පෙන්වන්නේ. අසුතවා පුතුජන භාවයේ හේතුව මෙසේ පෙළීමට, දුකටපත් වීම, වෙහෙසටපත් වීම, පීඩාවටපත් වීම ඵලය. හේතුඵල ධර්මතාවය මේ පෙන්වන්නේ. එතකොට දැන් මේක තමයි අපි මෙතෙන්දී අවබෝධ කරගන්න ඕන කාරණේ. මෙතෙන්දී මේ ඇහැට රූප පෙනීම හෝ ඇහෙන් රූප බැලීම, කනට ශබ්ද ඇහිීම හෝ
කනින් ශබ්ද හිතාමතා ඇසීම හෝ අසන්නට සිදුවීම, අසන්නට ලැබීම. ඒ වගේම නාසයට ගඳ සුවඳ දැනීම හෝ නාසයෙන් ගඳ සුවඳ විඳීම. දිවට රස දැනීම හෝ දිවෙන් රස බැලීම. කයින් පහස විඳීම හෝ කයට පහස දැනීම. මනසට කරුණු වැටහීම කියන මේ දේවල් ටිකත් ස්වභාවික සංසිද්ධි ටික. ස්වභාවිකයි. පටිච්ච සමුප්පන්න හේතුඵල ධර්මතා ටික. ඇහැ ඇතිතාක් රූප ඇතිතාක් මේ රූප පෙනෙනවා. සමහරට අවශ්‍යතාවය නිසා අපි රූප බලන. ඒ විදිහට කන නාසය දිව කය මන ඇතිතාක් ශබ්ද ගන්ධ රස පහස සහ යම් යම් දේවල් කරුණු කාරණා වැටහෙනවා. ඇහෙනවා දැනෙනවා වැටහෙනවා. ඉතින් ඒක හරි ස්වභාවික සංසිද්ධියක් මේ සිද්ධ වෙන දේ. ඒක අපි පළමු කොට තේරුම් ගන්න ඕන මේක ධර්මතාවයක් හැටියට. ඇහැ ධර්මතාවයක්, රූපයක් ධර්මතාවයක්, හේතුඵල ධර්මතාවයක්. මේ දෙක පටිච්ච වුණොත් චක්කොංච පටිච්ච රූපේච මේ දෙක සම්බන්ධ වුණොත් යම් වෙලාවක ඒ රූපේ අපි පේනවා කියලා කියනවා. බැලුවා කියලා කියනවා. ශබ්දය ඇහුණා නැත්නම් ඇහුවා කියලා කියනවා. ගන්ධය දැනුණා කියන නැත්නම් එහෙම නැත්නම් විඳා කියලා කියනවා. රසය ස්පර්ශයේ ඒ විදිහට. මනසට කාරණේ වැටහුණා කියලා අපි කියනවා. මම වටහා ගත්තා එහෙම නැත්නම් වැටහුණා කියලා මම කියනවා. එතකොට මේක ස්වභාවික සංසිද්ධියක් ධර්මතාවයක් හැටියට අපි තේරුම් ගන්නවා. යම් යම් දේවල් අපේ පංචේන්ද්‍රයන්ට ගෝචර වීම ඒකේ හොඳක් හෝ නරකක් නෑ. කර්මඵල ගෙවනවා නෙවෙයි. මේක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්, හේතුඵල ධර්මතාවයක්. සමහරු මේවා ඇහැට පේන එක, කනට ඇහෙන එක, නාසයට දිවට කයට දැනෙන එක තමන් කරපු පින් කියලා හරි නැත්නම් තමන් කරපු පව් කියලා හරි වෙන 아무තු සංස්කාරයක් හදාගන්න. ඇහැට මොන හරි පේන්නේ තමන් කරපු පින් නිසා නෙමෙයි. ඇහි තියෙන චක්කු ප්‍රසාදය නිසායි. ඇහැ ඉදිරියට රූපයක් පැමිණීම නිසායි. චක්කු විඥානය පහළ වීම නිසා තමයි ඇහැට යමක් පේන්නේ. කනට යමක් ඇහෙන්නේත් ඒ විදිහට. තමන් කරපු පින්පව් අනුව නෙමෙයි කනට යමක් ඇහෙන්නේ හරි පේන්නේ හරි. ඇහැට පේන්නේ හරි කනට ඇහෙන්නේ හරි ඉන්ද්‍රිය ගෝචරය. ඒවා ඉන්ද්‍රිය ඇති බව ඉන්ද්‍රියවල ඉන්ද්‍රිය ප්‍රසාද ගුණය තියෙනකොට ඊට අදාළ ඉන්ද්‍රියාරම්මණය හමු වුණාම ඒ අරමුණ ඉන්ද්‍රිය ගෝචර වෙනවා. ඒ කියන්නේ පේනවා, ඇහෙනවා, දැනෙනවා, වැටහෙනවා කියන එක. මේවා පටිච්ච සමුප්පන්න ධර්මතා. එහෙම නැතුව අපි ඕවට එක එක විදිහට මඤ්ඤණා කරන්න ගියාම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට මෙතෙන්දි මුලින්ම පෙන්නනවා අපි අසුතව පුතුජන කරන එක දෙයක්. ඒ තමයි මේ මනාපමනාප කියන කාරණේ. එතකොට මේ ස්වභාවික සංසිද්ධියට යා හිතින් හදලා දාන දෙයක් තියෙනවා. එකක් මනාපේ අනික අමනාපේ. සමහර විට මේ රූපවල, ශබ්දවල, ගන්ධවල, රසවල, ස්පර්ශවල සහ මනසට වැටෙන කාරණාවල යම් යම් ගති ලක්ෂණ තියෙන්න පුළුවන්. ගති ලක්ෂණ, නයිසර්ගික ලක්ෂණ තියෙන්න පුළුවන්. දැන් රූපේ තියෙන්න පුළුවන් වර්ණයක්. ඒ වගේම හැඩතලයක්, දිගක් පළලක් කුසක් මහතක් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් රූපේ. ඒක රූපේට ආවේනික යම්කිසි ගති ලක්ෂණයක් හැටියට අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහටම ශබ්දයටත් තියෙන්න පුළුවන් නයිසර්ගික ලක්ෂණයක්. ශබ්දයේ තීව්‍රතාවය හෝ මන්දගාමී බව හෝ ලයාන්විත බව හෝ තාලානුරූප ගතියක් හෝ මොනහරි තියෙන්න පුළුවන්. නැත්නම් කටුක කර්කශ ගතියක් මොනහරි තියෙන්න පුළුවන්. ওই විදිහට ගන්ධයට යම්කිසි නයිසර්ගික ගතියක් තියෙන්න පුළුවන්. රසයට ආවේනික යම්කිසි ලක්ෂණයක්, ගති ගුණයක් තියෙන්න පුළුවන්. ස්පර්ශයටත් එහෙම දෙයක් තියෙන්න පුළුවන්. මනසට වැටෙන කාරණේටත් එවැනි යම්කිසි ගති ගුණයක්, ගති ලක්ෂණයක් තියෙන්න පුළුවන්. එතකොට දැන් මේ ගති ලක්ෂණ අනුව අසුතව පුතුජන මනස ඇතුලින් දානවා යම් යම් දේවල්. මෙතෙන්දි පෙන්වන ප්‍රධාන දේ තමයි තුලින් දාන මනාප සහ අමනාප. උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං කියලා ඔක වෙනත් දේශනාවලත්
ඉන්ද්‍රිය භාවනා වගේ සූත්‍රවලදී සඳහන් කරලා තියෙනවා. ඇති කරගන්නු මනාපයක් සහ අමනාපයක්. දැන් මනාප අමනාප කියන වචන අලුතෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඒවා අපේ භාවයන්, මනෝභාවයන්. යමකට මනාප වීම කියන එක මොකද්ද කියලා වචනෙන් නොකියුවට අපිට ඒ මනෝභාවය අපිට හැඟෙනවා. තේරෙනවා. යමකට මනාපයි කිව්වා. කැමති කියලා අපි සිංහලෙන් කියනවා. මනාපයි. එකඟයි වගේ ස්වභාවයක්. එක්තරා විදිහක මේ මනාප ලක්ෂණයේ තියෙන්නේ සියුම් බන්ධනයක්. මං ඒකට කැමතියි. මං එයාට කැමතියි. මං එතනට කැමතියි. මං ඒ ස්වභාවයට කැමතියි. ආදී වශයෙන් මනාප. මන කියන්නේ මානසිකාරය නැත්තම් හිත කියන අර්ථේ නැමුණු කියන අදහසක් තියෙන්නේ මනාප කියන්නේ. හිත නැමුණු. හිත ටිකක් ඒ පැත්තට බර වෙලා වගේ ලක්ෂණයක් මේ මනාප කියන වචනේ තියෙන. එතකොට ওই විදිහට මනාප ඇති වෙනවා. අනිත් පැත්තට අමනාප ඇති වෙනවා. ඕකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය. හිත ටිකක් ඒකට ඒ දේ ඒ පුද්ගලයා ඒ ස්වභාවයේ ප්‍රතික්ෂේප කරන ගතියක් හිතේ ඇති වෙනවා. ඒක අමනාපය. අර කැමැති වෙන ගතිය, නැඹුරු වෙන ගතිය මනාපය. ওই විදිහට මේ පේන රූපයට, ඇහෙන ශබ්දයට, දැනෙන ගන්ධයට, රසයට, ස්පර්ශයට, වැටහෙන කාරණයට අසුතව පුතුජන එක්කෝ මනාපයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් අමනාපයක් ඇති කරගන්නවා. එහෙම වුණාම මොකද වෙන්නේ? යම්කිසි මනාපයක්, යම්කිසි දෙයකට මනාපයක් ඇති කරගත්තම හෝ අමනාපයක් ඇති කරගත්තම මොකද වෙන්නේ? ඔන්න එතන පාවිච්චි කරලා තියෙනවා අර හඤ්ඤති කියන වචනේ. හඤ්ඤති කියන වචනේ. පෙළනවා, පීඩාවටපත් කරනවා, වෙහෙසටපත් කරනවා, දුකටපත් කරනවා කියන තේරුම හඤ්ඤති කියන්නේ. එතකොට අර ඉන්ද්‍රිය ගෝචර වන ඉන්ද්‍රියාරම්මණයට මනාපයක් ඇති කරගත්තත් පුද්ගලයා පෙළෙනවා. අමනාපයක් ඇති කරගත්තත් පෙළෙනවා. දැන් කොහොමද මේක පෙළෙන්නේ? මනාපයක් ඇති කරගත්තම ඒ මනාපේ පරිදි මනාපේ ඉෂ්ට කරගන්න ඕන වෙනවා. ලං කරගන්න, රැස් කරගන්න, එකතු කරගන්න, ඒක බලන්න, අහන්න, විඳින්න, ස්පර්ශ කරන්න, අතපත ගන්න නොඑක් විදිහට යමකට මනාපයක් ඇති වුණාම ඒක විඳීමේ අවශ්‍යතාවය ඉස්මතු වෙලා යනවා. ඉතින් විඳිනකම් දුක ඉන්නේ යම්කිසි දුෂ්කරතාවයක. විඳිනකම් දුක. මනාප වූ දේ අත්පත් කරගන්නකම්, ලං කරගන්නකම්, රැස් කරගන්නකම් දුකයි. ඊළඟට මේක රැස් කරගත්තත්, ලං කරගත්තත්, කිට්ටු කරගත්තත් මේක අහිමි වෙයි, දුරස් වෙයි, ඈත් වෙයි කියන ප්‍රශ්නේ මතුවෙනවා. මේ අසුතව පුතුජනටයි. එතකොටත් දුකයි. අර තමන් මනාප වුණු දේ මනාපය පරිදි ලං කරගන්න, කිට්ටු කරගන්න, රැස් කරගන්න, උපයාස අපයා ගන්න. ඒක එතකම් දුකයි. එතකම් පෙළෙනවා හඤ්ඤති. ඊට පස්සේ ලං කරගත්ත කියමු. ඒ ලං කරගත්තයින් පස්සේ පොඩි සතුටක් දැනෙනවා. හැබැයි ක්ෂණිකව මේ සතුට නැතුව යනවා. ආපහු පෙළෙන්න පටන් ගන්නවා. මොකද මේ දැන් මේ ලං කරගත්ත, එකතු කරගත්ත, රැස් කරගත්ත දේ හෝ පුද්ගලයා හෝ ලං කරගත්ත පුද්ගලයා, රැස් කරගත්ත දේ, තනවා වඩාගත්ත, නිර්මාණය කරගත්ත දේ අහිමි වෙයිද? නැති වෙයිද? ඊළඟට ආයෙ පෙළෙන්න පටන් ගන්නවා. ඊළඟට අපි හිතමු ඕක ඔය ලං කරගත්ත පුද්ගලයා දුරස් වුණා. ලං කරගත්ත දේ ඈත් වුණා. නැති වුණා. එතන ඉඳලත් ආයෙ පෙළෙන්න පටන් ගන්නවා. ඊළඟට ආයිමත් ඕන වෙනවා අර නැති වුණු දේ ආයෙ ඇති කරගන්න. ආයෙ අහිමි වුණු පුද්ගලයා හිමි කරගන්න. අහිමි වුණු తත්වය නැවත ලබා ගන්න. මොකද ඒකට මනාපයි. ආයෙ උත්සාහ කරනවා. එතකොට ආයිමත් අර පෙලීම් චක්‍රයට ආයිමත් වැටෙනවා. නැවත වැටෙනවා.
ওই විදිහට මනාපයක් ඇති කරගත්ත මොහොතේ ඉඳන් යම් කිසි දෙයකට හෝ යම් කිසි පුද්ගලයෙකුට හෝ යම් කිසි ස්වභාවයකට හෝ මනාපයක් ඇති කරගත්ත වෙලේ ඉඳන් පෙළෙන එක තමයි වෙන්නේ. ඒකයි මෙතන මේ සූත්‍රයේදී පාවිච්චි කරන්නේ හඤ්ඤති කියලා. හඤ්ඤති පෙළෙනවා, පීඩාවටපත් වෙනවා, දුකටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා. ඉතින් අසුතවා පුතුජණගේ ස්වභාවය. හැබැයි ඔක සීක සහ අසීක සම්බන්ධයෙන් නෙමෙයි කියන්නේ. අසීක සම්බන්ධයෙන් ගත්තොත් ඔහොම පෙළීමක් නැහැ. පෙළෙන්නේ නැහැ. සීක ඔය පෙළීම කියන ස්වභාවය අවබෝධ කරගෙන තියෙන කෙනා. අසුතවා පුතුජණේක අවබෝධ කරගත්තේ නැහැ. මේක පැහැදිලි කරන්නේ ආර්ය ධර්මයේ තුල, සත්පුරුෂ ධර්මයේ තුල තමයි මේ ගැටලුව පැහැදිලි කරන්නේ. ඉතින් සත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේ අහලා නැති, තේරුම් බේරුම් කරගෙන නැති කෙනානේ අසුතවා පුතුජන. ඒක නිසා එයාගේ ස්වභාවය ඔහොමයි. නමුත් තේරුම් ගත්ත කෙනා උත්සාහ කරනවා ඒකට මනාපය සහ මනාපය ඇති කරගන්න නැතුවයි. ඒ සීක. අසීක ගත්තොත් ඒ මනාපමනාප දුරු කරලා තියෙන්නේ. ධර්මතා හැටියට විතරයි පරිහරණය කරන්නේ, භාවිතා කරන්නේ. ප්‍රතිචාර දක්වන්නේ. ඒකයි වෙනස. ඉතින් ඔය විදියට දැන් මේ අසුතවා පුතුජන පෙළනවා, වෙහෙසටපත් කරනවා, පීඩාවටපත් කරනවා, දුකටපත් කරනවා යලි යලිත්. එක සැරයක් නෙමෙයි. පෝනෝ භවිකා. මේකේ ස්වභාවය එහෙමයි. ඉතින් ඔය කාරණේට නැවත වතාවක් බුදුරජාණන් වහන්සේ කිසියම් ආකාරයක උපමාවකින් තවත් ඉස්සරහට මේ දේශනාව අරගෙන යනවා, සිද්ධියක් නිදර්ශනය කරගෙන. දැන් මේ කොටසට අපි යන්න කලින් අපි මේ කොටස තව ටිකක් අවබෝධ කරගන්න අවශ්‍යයි. දැන් මේ මුලිනුත් මම ඒක ටිකක් පැහැදිලි කළා. මේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය 6. ඒ වගේම ඉන්ද්‍රිය 6ට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන දේවලුත් ස්වභාවිකයි. මේවා ස්වභාව ධර්මයට අයිති දේවල්. ඊළඟට මේවා හමු වීම පටිච්ච කියලා අපි උවට කියනවා. පාලි භාෂාවෙන් මුණ ගැහිම. ඇහැට රූපය හමු වීම, කනට ශබ්දය හමු වීම, නාසයට දිවට කයට ගඳ රස පහස දැනීම, මනසට කරුණු වැටහීම මේවා ස්වභාවිකයි. ස්වභාවික සංසිද්ධි. ඊළඟට මේ ස්වභාවික සංසිද්ධිය තුල සමහර වෙලාවට කිසියම් ආකාරයක සාත ගතියක්, පිය ගතියක් තියෙන්න පුළුවන්. ඒ නයිසර්ගිකව මේ සිද්ධිය සිද්ධ වෙනකොට යම්කිසි කායික පහසුවක් හෝ එහෙම නැත්නම් මානසික සහනයක් ලැබෙන්න පුළුවන්. එවැනි වින්දනයක් ලැබෙන්න පුළුවන්. ඒකත් ස්වභාවිකයි. යමක් දැක්කම ඒ තුලින් මනසට යම්කිසි සහනයක් ලැබෙනවා. එහෙම නැත්නම් යමක් ඇහුනම ඒකට ඒ ශබ්දය හරහා මනසට යම්කිසි සුවදායී තත්වයක් මනසේ ඇති වෙනවා. ගන්ධ රස පහසත් ඒත් එහෙමයි. මනසට කාරණයක් වැටහුණාමත් ඒත් එහෙමයි. මානසිකව හෝ කායිකව යම්කිසි පහසුවක් ඇති වෙන අවස්ථාවක් තියෙන පුළුවන්. ඔන්න ඔතෙන්දි තමයි මනාපය කියන ස්වභාවය ඇති වෙන්නේ. මනාප. අනිත් පැත්තෙන් ওই ඉන්ද්‍රිය 6ට ගෝචර වෙන අරමුණු වල කිසියම් කර්කශ ගතියක්, කටුක ලක්ෂණයක් තියෙන්න පුළුවන්. එතෙන්දි තමයි අමනාපය හටගන්නේ. එතකොට මනාපමනාප දෙකත් එක්ක තමයි ඔතෙන් ඉඳලා ඔය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඔය ඉන්ද්‍රිය ආරම්මණය. දැන් මනාප වෙච්ච දේ එතන ඉඳලා අවශ්‍ය වෙනවා අර ඒක ලබා ගන්න, අයිති කරගන්න, අත්පත් කරගන්න, රැස් කරගන්න, කොටු කරගන්න, විඳින්න, ආරක්ෂා කරගන්න. ඔය වගේ ලොකු වැඩපිළිවෙලක යනවා. ඔය ස්වභාවය අනුව අපිට මනුෂ්‍ය සමාජයේ දිහා බැලුවොත් මේ මිනිස්සුયો කරන කියන දේවල් දිහා හොඳට නිරීක්ෂණය කරොත් ඒක හොඳ භාවනාවක්. සම්පජානකාරී කියලා අපි ඔකට කියන්නේ ධම්ම විචය කියලා කියනවා. සුපරික්ෂාකාරී වෙනවා. එතකොට මේ යව කලාපී සූත්‍රයේ මේ ස්වභාවික සංසිද්ධිය අපි මේ
පැහැදිලි කරගන්නේ ස්වභාවික සංසිද්ධියක් මේ සකනනාසේ දිවකය මන සහ ඊට අදාළ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා ගෝචර වීම ස්වභාවික සංසිද්ධියක්. ඒ ස්වභාවික සංසිද්ධිය ධර්මතාවයක් හැටියට තේරුම් බේරුම් කරගන්න බැරි පුද්ගලයා අපි හඳුන්වනවා අසුතව පුතුජන කියලා. එතකොට එහෙම තැනැත්තෙකුට වෙන සිද්ධිය තමයි මේ යවකලාපී සූත්‍රයේ මුල් කොටසේ පැහැදිලි කරන්නේ. අහඤ්ඤති කියලා ඒ වචනේ යොදලා තියෙනවා. වෙහෙසටපත් කරනු ලබනවා, මැඩලනු ලබනවා, දුකටපත් කරනවා, පීඩාවටපත් කරනවා, පෙළනවා කියන අදහස. මොකද ඒක පෙළෙන විදිහත් අපිට සියුම්ම භාවනාවේදී තමයි ඕක හමු වෙන්නේ. අපිට අපතුලින්ම තමයි ඕක දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. වචනෙන් විස්තර කරනවට වඩා අපිට යම්කිසි දෙයක් පිළිබඳව මනාපයක් ඇති වුණා. යම්කිසි දෙයක්, යම්කිසි තැනක්, යම්කිසි ස්වභාවයක්, යම්කිසි පුද්ගලයෙක් පිළිබඳව ඒ දේ තුල, ඒ ස්ථානයේ තුල, ඒ ස්වභාවයේ තුල, ඒ පුද්ගලයා තුල පවතින යම්කිසි ගති ලක්ෂණයක් නිසා මේ ගති ලක්ෂණයට අපි මනාප වෙනවා. මේ මනාප වුණ තැන ඉඳලා අපි පෙලෙන්න පටන් ගන්නවා. පෙලෙන්නේ කොහොමද? ඒ මනාපය ඉෂ්ට සිද්ධ කරගන්න ඕන වෙනවා. ඒක ඉෂ්ට කරගන්නකම්, ඒක ලං කරගන්නකම්, රැස් කරගන්නකම්, තමන් සන්තක කරගන්නකම්, සතු කරගන්නකම් එතන පෙලීමක් තියෙනවා. ඊළඟට ඒක ලං කරගත්තම, සතු කරගත්තම, අයිති කරගත්තම, රැස් කරගත්තම පොඩි සතුටක් තියෙනවා වගේම එතන ඉඳලත් පෙලෙන්න පටන් ගන්නවා. මොකද මේක නැති වෙයි, අහිමි වෙයි, දුරස් වෙයි කියන අදහස නිතරම වැඩ කරනවා. ඒක මේ අසුතව පුතුජන මනසේ ඇති. මොකද මේ හිමි වුණු දේ අහිමි වෙනවායි, ලං වුණු දේ දුරස් වෙනවායි කියන අවබෝධය අසුතව පුතුජන මනසේ නැහැ. ඒක නිසා ලං වුණු දේ ලං වුණා වගේම ඒක දුරස් වෙයි කියන බයකින්, තැති ගැනීමකින් ඉන්නවා. රැස් කරගත් දේ අහිමි වෙයි කියන බයෙන්, තැති ගැනීමෙන් ඉන්නවා. එතකොට ආපහු පෙලෙනවා අය. දැන් මේ යමක්කට මනාප වෙලා ඒක ලං කරගෙන ඒත් පෙලෙනවා. ඊළඟට අර සබාධමයට අනුව ලං වුණු දේ දුරස් වෙනවා, හිමි වුණු දේ අහිමි වෙනවා. ඔය වගේ ස්වභාවයක් තියෙනවා. ඒක ඉතින් සමුදේවය ධර්මතාවයට අදාළ වෙන දෙයක්. එතකොටත් පෙලෙනවා. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? ආපහු අර දුරස් වුණු දේ ආයි ලං කරගන්න උත්සාහ කරනවා කොහොම හරි. අහිමි වුණු දේ හිමි කරගන්න ආයි උත්සාහ කරනවා. ආයිමත් ඔය පෙලීම් චක්‍රයටම තමයි මේ විදිහටම ආයිමත් වැටෙන්නේ. ඔන්න ඔය විදිහට මේ හඤ්ඤති කියන වචනයෙන් බුදුරජාන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ ඔන්න ඔය කාරණේ. ඒකට නිදර්ශනයක් හැටියට තමයි අර යව කලාපිය පෙන්වන්නේ. නිකම්ම යව ධාන්‍ය කරල් මිටියක් නෙවෙයි, හතරමං හන්දියක වැටිලා තියෙනවා. ඒ වගේම පුද්ගලයෝ 6 දෙනෙක් ඇවිල්ලා තලන ලී අරගෙන ඇවිල්ලා හොඳින් තලනවායි. අන්න ඒ වගේ එතකොට හිතා ගන්න පුළුවන් මේක කොච්චර තැලීමකට, පීඩාවකට ලක් වෙනවද කියලා. අන්න ඒ වගේ කියනවා අසුතව පුතුජන විසින් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ට ඇති කරගෙන තියෙන මනාපය සහ අමනාපය. ඊළඟට ඔතෙන්දී අමනාපයත් අපි විශේෂයෙන් ගන්න ඕන. ඔය ඉන්ද්‍රියාරම්මන 6ට අදාළව සමහර විට අමනාප ඇති කරගන්න. අමනාප ඇති කරගන්නේ අර වගේම අර ඉන්ද්‍රියාරම්මන වල තියෙන යම් ගති ලක්ෂණ නිසා. ඒවයි තියෙන ස්වરૂප ස්වභාව, රස ගුණ මේවා නිසා අමනාප ඇති කරගන්න. ඉතින් අමනාප ඇති කරගත්ත වෙලාවෙ ඉඳලා දුක් විඳින්න පටන් ගන්නවා. දැන් අපි හිතමු පුද්ගලයෙක් සම්බන්ධයෙන් අමනාපයක් ඇති කරගත්තා කියලා. ඉතින් ඒ අමනාපය ඇති කරගත්ත තැනත්තා එතන ඉඳලා දුක් විඳින්න පටන් ගන්නවා. පෙළනවා, හඤ්ඤති. අර අමනාපය නිසා. ඉතින් අර පුද්ගලයා පේන වාරයක් පාසා, මතක් වෙන වාරයක් පාසා අර අමනාපය ඇති කරගත්ත පුද්ගලයා පෙළෙනවා. ඒකයි ස්වභාවය.
ද්‍රව්‍ය භාණ්ඩයක් වස්තුවක් සම්බන්ධයෙන්ොත් ඒත් එහෙමයි. යම්කිසි ධර්මතාවයක් සම්බන්ධයෙන් ගත්තත් ඒත් එහෙමයි. දැන් ධර්මතාවලට උදාහරණ ගන්න පුළුවන්. ජරා ව්‍යාධි මරණ වගේ ඒවා. නිදර්ශන හැටියට. ඔය අප්පිය සම්පයෝග, පිය විප්පයෝග, ඉච්ඡාලාභ ඕව ධර්මතාවනේ. දැන් ජරා ධර්මතාවය ගත්තොත් එහෙම ඉතින් අපි ඒකට අමනාපයක් ඇති කරගත්තොත් මේ දි รา පත් වෙන ස්වභාවය ශරීරය හෝ මේ අනිකුත් බාහිරින් තියෙන ද්‍රව්‍යයක් භාණ්ඩයක් වස්තුවක් හෝ දි รา පත් වෙනවා ජරා කියලා කියන්නේ ජරපත් වෙනවා. එතකොට ඒ කෙරෙහි අමනාපයක් ඇති කරගත්තොත් ඉතින් එතෙන් ඉඳලා පෙරෙන්න පටන් ගන්නවා. ඒයි. දැන් මේ ජරා ධර්මතාවයට එරෙහිව යන්න උත්සාහ කරනවා. ඉතින් ජරා ධර්මතාවය ඇහැට පේනකොට පේන වාරයක් පාසා පෙළෙනවා. ඒක අත්විඳින වාරයක් පාසා පෙළෙනවා. ඊට පස්සේ ජරා ධර්මතාවයට එරෙහිව යන්න කටයුතු කරනවා. ඒ කටයුතු කරන හැම වෙලාවෙම පරාද වෙනවා. ආයෙ පෙළෙනවා. ඒකයි ස්වභාවය. මේ ස්වභාවය අපි හොඳට තේරුම් ගන්න අසුතවා පුතුජනක ස්වභාවය. ඒකයි දේශනා පටන් ගන්නකොට යෝමියකෝ බික්කවේ අසුතවා පුතුජනෝ කියලා පටන් ගන්න. ඔන්න ඔය විදිහට පළමු කාරණේ පෙන්නනවා ඔය මනාපමනාප දෙක නිසා පෙළෙනු ලබන. ඊළඟට පෙන්නනවා ඔය තියෙන தત્ත්වයේ යටතේ සචේ කෝ බික්කවේ සෝ අසුතවා පුතුජනෝ. ඉදින් ඒ අසුතවා පුතුජන ආයතින් පුනබ්බවාය චේතේති. එවං හිසෝ බික්කවේ මෝගපුරිසෝ සුහතතරෝ හෝති. තවත් 7 වෙනි පිළීමකුත් පෙන්නනවා. දැන් මේ 7 වෙනි පිළීම එක්තරා විදිහක ඊට අදාළ කාරණේ ඒකෙත් තියෙන යම්කිසි හේතුඵල ධර්මතාවයක්. 7 වෙනි ලක්ෂණය තමයි පුනබ්බවාය චේතේති. දැන් පුනබ්බව කියන වචනයෙන් අදහස් කරන්නේ අලුත් තත්වයක්, නව තත්වයක්. නැත්තම් නැවත නැවත ලබා ගන්න උත්සාහ කිරීමක්. පුනබ්බව කිව්වා මේ මැරිලා ගිහිල්ලා ආයි ඉපදීමත් පුනබ්බව කියන වචනයෙන් හඳුන්වනවා. නමුත් මේ ඊට වැඩිය මේ පුනබ්බව කියන එක මේ ජීවිතයේදී සිද්ධ වෙන දෙයක්. යම් යම් නව තත්වයන්ටපත් වීමට උත්සාහ කරනවා. දැන් ওই මනාපය පුනබ්බවයට හේතු වෙනවා. අමනාපයත් පුනබ්බවයට හේතු වෙනවා. යමකට මනාප වුණාම ඒක නැවත නැවත පුන කියන්නේ යලිත් කියන අර්ථයේ pāli භාෂාවේ. ඒක නිපාත පදයක්. පුන භව නැවත නැවත ඇති කරගන්න, ඇති කරන්න, නැවත නැවත විඳින්න තියෙන ඒ ලක්ෂණය පුන භව කියන පද සංදු වුණාම තමයි එතෙන්ට අලුතෙන් බයන්නක් එන්නේ උච්චාරණ පහසුව සඳහා පුනබ්බව කිය. එතකොට පුන භව කියන එකේ අදහස එතකොට මේකට නැවත නැවත යොමු වෙනවා මනාපේ නිසා. අමනාපේ නිසාත් නැවත නැවත යොමු වෙනවනේ. එතනත් පුනබ්බවේ තියෙන. අමනාප වුණාම නැවත නැවත රණ්ඩු වෙනවා. නැවත නැවත ගහ බැන ගන්නවා. නැවත නැවත චෝදනා කර ගන්නවා. නැවත නැවත පරුස වචන. ඒක තමයි පුනබ්බව කියලා කියන්නේ. යලි යලිත් නැවත නැවතත් මේ தত্ত্বය ඇති වෙනවා. පුනබ්බව. එතකොට මේ අසුතව පුතුජන මේ පුනබ්බවයට කැමති වෙනවා. චේතේති කියලා කියන්නේ මෙතන. පුනබ්බවාය චේතේති. ඔය අසුතව පුතුජනකම නිසා අර මනාපයට නැවත නැවත මනාප වූ දෙයට නැවත නැවත කැමති වෙනවා. අමනාප වූ දෙයට නැවත නැවත අකමැති වෙනවා. යලි යලිත් අකමැති වෙනවා. එතකොටත් එතන තියෙන්නේ පුනබ්බවයක්. ওই විදිහට අර මනාපය අමනාපය දෙක තමන්මයි හදාගන්නේ. හදාගෙන ඒකෙන් දුක් විඳින එකට අමතරව නැවත නැවත මනාප වෙනවා. මේ මනාප වීමේ ක්‍රියාව නතර වීමක් නෑ. නතර කිරීමක් නෑ. අමනාප වීම නැවත නැවත සිද්ධ වෙනවා. නතර වීමක්. ඕකට සංසාර කියන්න පුළුවන් අපිට. සංසාර. මේකේ නැවත නැවත යනවා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට
පුද්ගලයා ඇති කරගන්න මේ මනාප අමනාප දෙක නිසා ඒ මනාප අමනාප දෙකට නැවත නැවතත් උත්සාහ කිරීමපත් වීම නිසා ආයි වටේකින් පීඩාවටපත් වෙනවා. මේක මනාපයක් ඇති වුණාම ඒ මනාපය දැකලා ඒක අතහැරින්න පුළුවන් නම් එතනින් ඉවරයි. පුනබ්බව වීමක් නැහැ. ඒ වගේම අමනාපයක් ඇති වුණාමත් ඒ අමනාප ස්වභාවය හොඳින් දැකලා ඒක එතනින් අතහැර ගන්න පුළුවන් නම් ඉවරයි. නමුත් අසුතව පුතුජනට ඒ හැකියාව නැහැ. ඒ දක්ෂතාවය නැහැ. ඒ කුසලතාවය නැහැ. දැන් අපිට තියෙනවා ඒක. අපිට කියන්නේ අපි සීකලා කියලා හිතුවොත් අපිට පුළුවන්. අපිට මනාපයක් වෙනකොට අපිට ඒක තේරෙනවා. සතිය දිනු කරපු ඇත්තන්ට යම්කිසි රූපයක් බලද්දි මනාපයක් ඇති වෙනකොට ඒක දැනෙනවා. මේ රූපේ මේ ලක්ෂණයට, මේ ගතියට, මේ වර්ණයට මගේ හිතේ මනාපයක් ඇති වෙලා තියෙනවා නේද කියලා. අමනාපයක් ඇති වෙනකොටත් සිහිනුවණින් යුක්ත අයට තේරෙනවා, දැනෙනවා, වැටහෙනවා. මගේ හිතේ මේකට අමනාපයක් තියෙනවා නේද? මෙයාට අමනාපයක් තියෙනවා නේද? මෙතනට අමනාපයක් තියෙනවා, මේ වැඩේට අමනාපයක් තියෙනවා, මේ ස්වභාවයට අමනාපයක් තියෙනවා නේද කියලා. මං එහෙම අමනාපයක් ඇති කරගෙන තියෙනවා නේද කියලා දකින්න පුළුවන්. මේ මනාප අමනාප දෙක සමහර විට අපිට හේතුඵල ධර්මතාවයක් ස්වභාවික සංසිද්ධියක් හැටියට කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක හිතාමතා ඇති කරගන්න අවිද්‍යාව නිසා, අර අසුතව පුතුජන ගතිය නිසා ඇති කරගන්න දෙයක් හැටියටත් කියන්න පුළුවන්. කොහොම නමුත් ශේක මට්ටමේදී ශේක කියන්නේ මේ කුසල් වඩන කෙනානේ. එතකොට මේ කුසලතා ලයිස්ට්ේ මුලටම තියෙන සතියනේ. සම්මා සතිය, උපට්ඨිත සතිය. එතකොට එළඹ සිටි සිහියෙන් යුක්ත කෙනාට තමන්ගේ හිතේ මනාපයක් ඇති වෙනකොටම තේරෙනවා, දැනෙනවා. අමනාපයක් ඇති වෙනකොටත් එහෙමම දැනෙනවා. එතකොට මොකද කරන්නේ? මේ මනාප අමනාප දෙක දුරු කරගන්න. දුරු කරගන්නවා කියන්නේ ඒකේ ආදීනව හොඳට මෙනෙහි කරලා බලන්න. මම යමකට මනාප වීම නිසා එතනින් ඉස්සරහට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඒක තමයි යවකලාපී සූත්‍රයේදී කියන්නේ හඤ්ඤති කියලා. හඤ්ඤති. එතන ඉඳලා ඉතින් තැලුම් කන්න වෙනවා. අර යවකරල් මිටිය වගේ. තලනවයි, තැලෙනවයි. ওই දෙකම පෙන්වන්න තමයි අර හතරමං හන්දියේ කතාවෙන් කියන්නේ තැලෙනවා කියන එක. එතන කවුරුවත් තලන්නේ නැහැ. හතරමං හන්දියේ වැටිලා තියෙනකොට ඔය එහාට මෙහාට මිනිස්සු යනවා, වාහන යනවා. අපි ඔය දැකලා තියෙනවනේ. පාරවල් වල මොන හරි වැටිලා තියෙනකොට ඉතින් එහාට වාහනේ යනකොට ඒකේ වදිනවා. ඒකට යට වෙනවා, තැලෙනවා. අනිත් පැත්තට වාහනයක් යනකොට ඒකේ වදිනවා, තැලෙනවා. ඔහොම හැපි තැලි තියෙන දේවල් අපි දැකලා තියෙනවා පාරවල් වල. ඉතින් හතරමං හන්දියක් වුණාම ඊටත් වැඩි ඒක. දෙපැත්තටම වාහන යනවා එනවනේ. එතකොට තැලෙනවා කියන එකයි එතන. ඊළඟට පුරුෂෝ මිනිස්සු 6 දෙනෙක් එනවා. තලන ලීත් අරගෙන. ඇවිල්ලා තලනවා. එතන තැලෙනවා නෙවෙයි, තලනවා හිතාමතා. එතකොටත් තැලෙනවා. අර ස්වභාවිකව සිද්ධ වෙන දේනොත් තැලෙනවා, මේ පුද්ගලයෝ කරන දේනොත් තැලෙනවා. ඔන්න ඒ විදියට යම් තැනක මනාපයක් හෝ අමනාපයක් ඇති කරගත්තද එතන ඉඳලා මේ මනාපය නිසාම තැලෙනවා. ඒක තමයි අර හතරමං හන්දියේ වැටිලා තියෙනවා වගේ. ඊළඟට මේ මනාපය ඉෂ්ට කරගන්න ගියාම තමන්ම නැත්තම් පුද්ගලයා විසින්ම තලනු ලබන, පීඩාවට පත් කරනු ලබනවා. මේක ඉෂ්ට කරගන්න ගියා. ඒකයි ස්වභාවය. ඉතින් ඕක තමයි ඔය මුල් කොටසේදී පෙන්වන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ අපිට යම්කිසි නිදර්ශන කතාවක් ඉදිරිපත් කරලා එතනින් ඉස්සරහට මේ දේශනාව එක්තරා විදිහක කුළු ගැනීමක් වගේ දෙයක් කරනවා. භූත පුබ්බම් භික්ඛවේ දේව අසුර සංගාමෝ. අතීතේ නැත්තම් මෙහිම දෙයක් වුණා, මෙහිම දෙයක් සිද්ධ වුණා කියලා හිතා ගන්නකො. දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් එළඹුණා. යුද්ධ කරන්න අවස්ථාවක් යෙදුණා. සමෝපබ්බෝල්හෝ අහෝසි.
දැන් දෙගොල්ලම යුද්ධයට සූදානම් වෙලා ඉන්නේ. ඒ වෙලාවේ අතකෝ බික්කවේ වේපචිත්‍ය අසුරින්දෝ අසුරේ ආමන්තේසි. වේපචිත්ති කියන්නේ අසුරයන්ගේ නායකයා. නැත්නම් යුද්ධ සේනාවියා කියලා අපි හිතමු. සේනාධිනායක කියලා. එයා තමන්ගේ පිරිස අමතලා කියනවා සචේ මාරිසා දේවාසුර සංගාමේ සමුපබ්බෝල්හේ අසුරා ජිනෙය්‍යුම් දේවා පරාජිනෙය්‍යුම්. මිත්‍රවරුනි යම් වෙලාවක අපි දිනුවොත් දෙවියෝ පරාද වුණොත් අසුරය දිනුවොත් දෙවියෝ පරාද වුණොත් යේනනම් සක්කං දේවානමින්දං කණ්ඨ පංචමේහි බන්දේහි බන්දිත්තා මම සන්තිකේ ආනෙයාත අසුර පුරන්ති කියලා. අනිත් පැත්තේ නායකයා සක්‍ර දේවේන්ද්‍රය දෙවියන්ගේ නායකයා හැටියට සැලකන්නේ. දෙවියෝ පරාද වුණොත් අපි දිනුවොත් සක්‍ර දේවේන්ද්‍රය පස් බැම්මෙන් බැඳලා මන් ළඟට ගේන කියලා. කියන්නේ පුද්ගලයෙකුට මුකුත් කරගන්න බැරි වෙන විදිහට පස් තැනකින් බඳින ස්වභාවයක් තියෙනවා. කණ්ඨ පංචමේහි කියලා කියන්නේ පස් වෙනි යට බඳින්නේ බෙල්ල කියලා. බෙල්ලත් හිර වෙන විදිහට. අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි කියන පස් තැනින් බැඳලා අරන් එන්න කියලා මම ළඟට ඒ කියන්නේ අසුරපුරයට අසුරයන්ගේ රාජධානියට ගේන්න කියලා කිව්වා. යුද්ධේ අවස්ථාවේ අනිත් පැත්තේ නායකයාත් සක්‍ර දේවේන්ද්‍රයත් එහෙම කියලා තියෙන සක්කෝපිකෝ බික්කවේ දේවානමින්දෝ දේවී තාවතින්සේ ආමන්තේසි සචේ මාරිසා දේවාසුර සංගාමේ සමුපබ්බෝල්ලේ දේවාජිනෙය්‍යුම් අසුරා පරාජිනෙය්‍යුම්. දෙවියෝ දිනුවොත් අසුරයෝ පරදුනොත් මොකද කරන්න ඕන? යේනනම් වේපචිත්‍ය අසුරින්දං කණ්ඨ පංචමේහි බන්දේහි බන්දිත්තා මම සන්තිකේ ආනෙයාත සුදම්ම දේව සභන්ති. අපි දිනුවොත් අසුරයෝ පරාදුනොත් අසුරයන්ගේ නායකයා පස් බැම්මෙන් බැඳලා බැමි පහෙන් බැඳලා මගේ ළඟට ගේන්න සුධර්ම දේව සභාවට ගේන්න කියලා. ওই විදිහට දෙගොල්ලම කියලා තිබුණා අපි දිනුවත් අර කල්ලන් එන්න කියලා. ඉතින් කොහොම හරි මේකේ දියුනේ තස්මින් කෝපන බික්කවේ සංගාමේ දේවා ජිනෙන්සු අසුරා පරාජිනෙන්සු දෙවියෝ දිනුවා අසුරයෝ පරාද වුණා. අතකෝ බික්කවේ දේවා තාවතින්සා වේපචිත්‍ය අසුරින්දං කණ්ඨ පංචමේහි පන්දේහි බන්දිත්වා සක්කස්ස දේවානමින්දස්සන්ති ආනේසුම් සුදම්ම දේව සභා. අර කියපු විදිහටම අසුරයෝ පරාද වුන නිසා ඒගොල්ලන්ගේ නායකයා අර බැමි පහෙන් බැඳලා දෙකයි කකුල් දෙකයි බෙල්ලයි ඉර වෙන්න බැඳලා මුකුත් කරගන්න බැරි වෙන විදිහට ශක දේවේන්ද්‍රයා ළඟට ඒගොල්ලන්ගේ සුදම් සභාවට සුදම්ම දේව සභාවට අරගෙන ආවා. මොකයි සිද්ධිය? తත්‍ර එතෙන්දී බුදුරජාණන් වහන්සේ යම්කිසි කාරණයක් කියනවා. ඒ අවස්ථාවේ වේපචිත්‍ය සුරින්දෝ කණ්ඨ පංචමේහි බන්දේහි බද්දෝ හෝති. දැන් මෙයා බැමි පහකින් බැඳිලා ඉන්න වෙලාවේ යදාකෝ බික්කවේ වේපචිත්තිස් අසුරින්දස්ස ඒවං හෝති. මෙන්න මෙහෙම හිතුනොත් එයාට අරම බැඳිලා ඉන්න වෙලාවේ මෙහෙම හිතුනොත් කොහොමද හිතෙන්නේ? ධම්මිකාකෝ දේවා අධම්මිකා අසුරා. දෙවියෝ ධාර්මිකයි අපි කියන්නේ අසුරයෝ අපි අධාර්මිකයි කියලා හිතුනොත් මොකද වෙන්නේ? ඉදේව දානහං දේව පුරං ගච්ඡාමිති කියලා දෙවියෝ ධාර්මිකයි අපි අධාර්මිකයි මම දෙවියන් එක්කම ඉන්නවා නැත්නම් දේව පුරයට යනවා කියලා හිතනවා අය. එහෙම හිතුවොත් මොකද වෙන්නේ? අත කණ්ඨ පංචමේහි බන්දේහි මොත්තං අත්තානං සමනුපස්සති දිබ්බේහි පංචකාම ගුණේ සමප්පිතා සමංගී භූතා පරිචාරේති. එතකොට මොකද වෙන්නේ? අර බැමි පහ ලිහෙනවා. මුත්තං අත්තාන සමනුපස්සති. තමන් ඒකෙන් මිදෙනවා. මිදිලා දෙවියන්ට උරුම පංචකාමයේ ලැබිලා ඒකෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න බවට පත් වෙනවා. ඔය එක අවස්ථාවක්. ඒක ඊට පස්සේ දෙවෙනි අවස්ථාවක් කියනවා.
යදාචකෝ භික්ඛවේ විපචිත්තිස්ස අසුරින්දස්ස ඒවං හෝති. එහෙම නැතුව මෙන්න මෙහෙම හිතුනොත් වේපචිත්තිට කොහොමද? ධම්මිකාකෝ අසුරා ධම්මිකා දේවා තත්තේව ඉදානිහං අසුර පුරං ගමිස්සාමි. දෙවියෝ අධාර්මිකයි අපි ධාර්මිකයි කිය මම අසුර පුරේටම යා යුතුයි. මගේ ඒ තැනට මගේ රාජධානියට මම යා යුතුයි කියලා හිතුවොත් අත කණ්ඨ පංචමේහි බන්දේහි බද්දං අත්තාන සමුනුපස්සති දිබ්බේහිජ පංචකාම ගුණේහි පරිහායති. එතකොට වෙන්නේ අර බැමි පහ තවත් තද වෙලා හිර වෙලා ඒක හිර වෙනවා තද වෙනවා. ඊට පස්සේ අර දිව්‍යමය වූ පංචකාම ගුණයෙන් පිරිහෙනවා වේපචිත්ති. ඒ කියන්නේ අසුරයන්ගේ නායකයා. ඔන්නෝම අවස්ථා දෙකක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. දැන් මේවා නිකන් කතන්දර වගේ මතු පිටින් පෙවුනට මේවායි ගැඹුරු අර්ථයක් තියෙනවා. මෙතන කියන්නේ මේ දේවාසුර සංග්‍රාමය කියන එකෙන් අදහස් කරන්නේ මේ පංචකාම යුද්ධය. පුද්ගලයෙක්ගේ අභ්‍යන්තරයේ තියෙන අර්බුදයක් මේ කියන්නේ. මේක ඉදිරිපත් කරන්නේ නිදර්ශනයකින්. එතකොට මේ ඇතුළත තියෙන මනාපමනාපයත් එහෙම නැත්නම් පංචකාම විදීමට තියෙන කැමැත්තත් බාහිරේ තියෙන කාමවස්තු ටිකක් තමයි මේ අතරේ තමයි මේ යුද්ධය යන්නේ. ඒක හරිය සියුම් දෙවියන්ගේ අසුරයන්ගේ යුද්ධය වගේ. මේ දෙවියෝ අසුරයෝ කියන අය බොහොම දක්ෂ පක්ෂය දෙගොල්ලෝ. එක්කෙනෙකුට එක්කෙනෙක් එහෙම මේ අදක්ෂය කියන්න බැරි තරමට මේගොල්ලන්ගේ දක්ෂකම් තියෙනවා. ඉතින් එහෙම අය යුද්ධයකට ආවොත් එහෙම විශාල හානියක් වෙනවා. විශාල අයහපතක් වෙනවා. ඉතින් මේ යුද්ධය යනවා ඉතින්. එතකොට මේ පුද්ගල අභ්‍යන්තරයේ වෙන යුද්ධයට නිදර්ශනයක් මේ කියුවේ. ඉතින් අර පංචකාම නැත්තම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ඉන්ද්‍රිය ආරම්මන 6 අපි ඒක අපේ කරගන්න, යට කරගන්න, යටත් කරගන්න, විඳින්න, වසඟේ පවත්ව ගන්න යම් තාක්කල් උත්සාහ දරනවද ඒ තාක්කල් අර වේපචිත්ති බැමි පහෙන් බැඳිලා ඉන්නවා වගේ පංචකාමයෙන් මේ දිව්‍යමය පංචකාමයෙන් පිරිහිලා ඉන්නවා වගේ ඒ தത്വයට තමයි අපි ඇදගෙන වැටෙන්නේ. මේ සයාකාර අරමුණු අපේ වසඟේ පවත්ව ගන්න. දැන් යුද්ධයකදී නිතරම කරන්නේ අනිත් පාර්ශවයේ තමන්ගේ වසඟයට ගන්න, යටත් කරගන්න තමන්ට ඕන හැටියට යටත් වැසියෙක් කළා තියාගන්න දරන උත්සාහයනේ තියෙන්නේ. එතකොට මේ අභ්‍යන්තර යුද්ධෙත් තියෙන්නේ ඔහොම එකක්. උත්සාහ කරන මේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ ධර්මතාවයේ තමන් කැමති විදිහට තමන්ට ඕන විදිහට පාලනය කරගන්න, මෙල්ල කරගන්න, යටත් කරගන්න උත්සාහ කිරීමක් කරනවා. ඒක තමයි මේ ඇතුළත යුද්ධය. එහෙම කරනකොටම මොකද වෙන්නේ? එහෙම කරනකොටම මේකට අර බැමි පහෙන් බැඳිලා ඉන්නවා වගේ හොඳටම හිර වෙනවා. හොඳටම හිර වෙනවා. දැන් මේ පංචකාමයේට මිනිස්සු හිර වෙලා තියෙන්නේ. උස්මක් ගන්න බෑ, අතක් පයක් හොල්ලන්න බැරි. නිදහසක් නැති, කයටවත් මනසටවත් නිදහසක් නැති පුදුම තරම් හිරවීමක් හිර වෙලා තියෙනවා. අසුතව පුදුජන මට්ටමේ. අර පස්සාකාර බැම්මෙන් බැඳා වගේ. ඉතින් එහෙම බැඳලා තියෙන වෙලාවක පුද්ගලයෙකුට පංචකාමයේ භුක්ති විඳින්න පුළුවන්. එයා දැන් දිව්‍ය ලෝකයේ ඉන්නේ. දිව්‍ය ලෝකෙට ගෙනිහිල්ලා සුදන් ස්වභාවයේ ඉන්නේ. හැබැයි බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි හිර වෙන්නම බැඳලා තියෙනවා. දැන් එහෙම කෙනාට දිව්‍ය ලෝකේ තියෙන ඒ දෙවියන්ගේ දිව්‍යමය වූ පංචකාමයේ භුක්ති විඳින්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. ඒක තිබුණත් විඳින්න බෑ. ඇයි? මේ බැඳිලා තදින් බැඳලා තියෙන්නේ. එතකොට මෙන්න මේ බැම්ම මිදුනොත්, බැම්මෙන් මිදුනොත් අර දිව්‍ය ලෝකේ ඉඳන් වේපචිත්තිට පුළුවන්කම තියෙනවා දෙවියන්ට උරුම පංචකාමයේ භුක්ති විඳින්න. මම වැරදි, දෙවියෝ හරි කියලා හිතුණු ගමන්ම අර බැමි පහලින් ඒ බන්ධනෙන් මිදෙනවා යා. මිදුනම එයාට පුළුවන්කම තියෙනවා නෑ මම දිව්‍ය ලෝකෙම ඉන්නවා කියලා හිතාගත්තම
දෙවියෝ හරි අපි වැරදි කියලා හිතන ගමන් අර බැමි පහ ලියනවා. ඊට පස්සේ මම දිව්‍ය ලෝකෙම ඉන්නවා කියලා හිතා ගන්න. එතකොට එයාට පුළුවන්කම ලැබෙනවා මේක විඳින්න. මෙතනින් කියන්නේ මොකද්ද? මේක ටිකක් සියුම් කාරණයක්. මේ පංචකාමය තුල ඇත්තටම මේ පංචකාමයෙන් මිනිස්සුයෙකුට යම්කිසි වින්දනයක් ලබන්න නැත්නම් යම්කිසි සුවදායී තත්වයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි මේක අයිති කරගන්න යටත් කරගන්න Tamanට ඕන හැටියට හසුරවා ගන්න උත්සාහ කරනකොටම ඒකෙන් ලබාගත් යුතු සහනය සුවය తాවකාලිකව හරි පංචකාමයේ තුල තියෙනවා යම්කිසි ආකාරයක සහනයක් සුවයක් තියෙනවා. ඒක අහිමි වෙනවා. ඒකයි අර පළවෙනි ප්‍රකාශනයෙන් කිව්වේ නෑ අපි හරි දෙවියෝ වැරදි කියලා හිතනකොටම අර බැමි පහ හිර වෙනවා ආයශරය. මම අසුර පුරයට යනවා කියලා හිතනකොටම අර ඉන්න තැන තියෙන ඒ බැමි පහ තද වෙනකොටම අර ඉන්න තැන තියෙන දැන් ඉන්නේ දිව්‍ය ස්වභාවනේ ඒ ඉන්න තැන තියෙන දිව්‍යමය සම්පත් භුක්ති විඳින්න බැරුව යනවා. වර්තමානයේ ලෝකේ ප්‍රජාවට සිද්ධ වෙලා තියෙන ඕකමයි. වේපචිත්තිට වෙච්ච දෙයමයි වෙලා තියෙන්නේ. මේ ඇහින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනෙන් මේ ගෝචර වෙන අරමුණු විඳින්න බැරි වෙලා තියෙන්නේ ඒකයි. බැරි වෙලා තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ මේක යටත් කරගන්න, මෙල්ල කරගන්න. ඒ ඉන්ද්‍රියාරම්මණයක සටනකට බහිනවා. අර මනාපමනාප දෙක ඇති කරගෙන මේක මං කැමති විදියට මට ඕන විදියට මං කැමති තාක් කාලයක් එහෙම නැත්නම් අපිට ඕන විදියට අපි කැමති විදියට අපිට ඕන තාක් කාලයක් පවත්ව ගන්න ඕන කියලා. ඉතින් සටන පටන් ගන්න. එතකොට මොකද වෙන්නේ මේ ලැබිලා තියෙන පංචකාමයේ දැන් දිව්‍ය ලෝකේ ඉන්නේ. දීපචිත්ති මේ වෙනකොට ඉන්නේ දිව්‍ය ලෝකේ සුදන් ස්වභාවයේ ඉන්නේ. ඉතින් දිව්‍යමය පංචකාමයේ භුක්ති විඳින්න ඕන තැනට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි විඳින්න බෑයි. එයාගේ මේ වැරදි චින්තනය නිසා. එයා හිතන්නේම අපි හරි දෙවියෝ වැරදි කියලා. Tamange වැරද්ද පේන්නෙම නැහැ. ඉතින් මොකද වෙන්නේ? ඉතින් තව තව හිර වෙනවා. තව තව තද වෙනවා. ඉතින් මේක හරි සියුම් වැදගත් කාරණයක් මෙතෙන්දි පෙන්නන මේ පංචකාමයේ සම්බන්ධයෙන්. අපි පංචකාමයේ සම්බන්ධයෙන් ගාක් වෙලාවට හරි දැක්මක් නැහැ. එක්කෝ උගන්වන්නේ මේක දුරින්ම දුරු කළ යුතුයි කියලා. එහෙමනේ කියන්නේ. නමුත් මේ දේශනාව අනුව පේනවා මෙතන පංචකාමයේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ ඇත්තට. ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස සහ හයවෙනි ඉන්ද්‍රියාරම්මනේ මනසට දැනෙන කාරණේ, මනසට වැටහෙන කාරණේ. ඒවයි මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒව බොහොම නිදහස්ව කෙනෙකුට භුක්ති විඳින්න පුළුවන්. මනාපයක් හෝ අමනාපයක් ඇති කරගන්නේ නැත්නම් ඒ දේවල් නිදහසේ විඳින්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි දිබ්බේහි පංචකාම ගුණේහි කියන වචනයෙන් අදහස් කරන්නේ. ඒතකොට දෙවියෝ මේවා විඳින්නේ අල්ලාගෙන බදාගෙන නෙවෙයි. එතකොට තමයි ඒකේ තියෙන මේ සුවය නැත්නම් ඒකේ තියෙන හැබෑ ආස්වාදයේ තියෙන. දැන් අනිත් අය අසුතව පුදුජන නැත්නම් අනිත් අය අසුරයෝ මේක අල්ල ගන්නවා බදා ගන්නවා. අනිත් මිනිහාගේ එක උදුර ගන්න යනවා. දෙවියන්ගේ තියෙන දිව්‍ය සම්පත් උදුර ගන්න පුළුවන් කියලා හිතන. හිතලා සටනට බහිනවා. එතකොට ඒක ලැබෙන්නේත් නැහැ. එතෙන්ට දිව්‍ය ලෝකෙට ගියත් විඳින්නත් බෑ. ඒපචිත්තිට. ඉතින් මේ වගේ දෙයක් පුද්ගලයාට මේ පංචේන්ද්‍රිය ලැබිලා තියෙනවා. පංචේන්ද්‍රයන්ට සහ මනසට ගෝචර වෙන විශේෂ වස්තු තියෙනවා. ඒවා ඉන්ද්‍රිය ගෝචර වෙනකොට මනාපයක් අමනාපයක් ඇති කරගත්ත ගමන්ම ඒ බැම්ම හැදිලා ඒ අර තලනු ලබන හඤ්ඤති. යව කලාපිය වගේ. යව මිටිය වගේ, යව කරල් මිටිය වගේ තලනු ලබනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් මේක අපි තුලින් තේරුම් ගන්න ඕන, ලෝක ප්‍රජාව තුලින් තේරුම් ගන්න ඕන. තේරුම් ගත්ත කෙනාට මේ ඇහැ කන නාසය දිවකය මනවත් ඊට ගෝචර වන විශේෂ වස්තු වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මවත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේවට අපි මනාපවත් අමනාපවත් හදාගෙන නැත්තම්.
මනාපමනාප දෙක හදාගත්තොත් තමයි මේකේ හඤ්ඤති තරණු ලබන්නේ. පීඩාවට, වෙහෙසට, දුකට, හිංසනයට පත් වෙන්නේ මේ මනෝභාවයෙන්. මනාපමනාප දෙකත් එක්ක. ඒතර ඕක තමයි මේ සූත්‍රයේ මූලික පැහැදිලි කිරීම. ඉතින් මේක තව කොටසක් තියෙනවා අපිට යම්කිසි විශේෂ වචන කීපයක්. මඤ්ඤිත, ඉංජිත, පන්දිත, පපංචිත, මානගත කියලා වචන පහක් පැහැදිලි කරනවා. එතනින් ඉස්සරහට සූත්‍රයේ එකත් අපි ඉදිරි සාකච්ඡාවකදී තේරුම් බේරුම් කරගන්න උත්සාහ කරමු. ඒක දෙවෙනි කොටස ඇටියට අපි කොහොම තියනවා. ඉතින් අද අපි කතා බහ කරේ මේ යවකලාපී සූත්‍රයේ තියෙන මේ මුල් කොටස. අසුත්වා පුතුජන මට්ටමේදී මොකද වෙන්නේ? ඒතකොට දැන් අපි මේ සූත්‍රය ඉගෙන ගැනීමෙන් අපිට තියෙන අපේ ධර්ම මාර්ගයට මේක සම්බන්ධ කරගන්නේ කොහොමද? ඒ තමයි අපි මේවා ධර්මතා හැටියට තේරුම් කරගන්න ඕන. ඇහ කන නාසය දිවකය මන ඒවට ගෝචර වන විශේෂ වස්තු හයත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන හය. ඊළඟට මේවා හමු වීමත් ධර්මතාව. පටිච්ච වීම. ඒවා ඔය පිනපවට දාලා හෝ නැත්තම් පුද්ගලයන්ට දාලා හෝ එහෙම ගන්න නැතුව ධර්මතා හැටියට තේරුම් ගන්නවා. යමක් දකින්න ලැබීම හෝ නොදකින්න වීම හෝ. එහෙම නැත්තම් දකින්න දේ තුල යම්කිසි සුවදායි කායික කයට මනසට පහසුවක් ඇති වෙන ස්වභාවය හෝ අපහසුවක් ඇති වෙන ස්වභාවය. ඒවා ධර්මතා හැටියට තේරුම් ගන්නවා. තේරුම් ගත්ත කෙනාට මේකට අදාළව අර ඇති කරගන්න කිලේශය. ඒක තමයි මනාප සහ අමනාප කියලා කියන්නේ. ඒක ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක ඇති කරගත්තේ නැති කෙනාට අර පීඩාව, පෙලීම, වෙහෙස, දුක ඇති වෙන්නේ. හඤ්ඤති කියන වචනෙන් කියුනේ ඒක. පීඩණයට ලක්වීම, පෙලීමට ලක්වීම, වෙහෙසට ලක්වීම, දුකටපත් වීම. ඒක ආවේ අර රූපේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි, ශබ්දේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ ධර්මතාවයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඒ විෂය වස්තු පිළිබඳව අපි ඇති කරගත්ත මනාපය නිසා. එහෙම නැත්නම් අමනාපය නිසා. එහෙනම් මෙතෙන්දී ආර්ය ප්‍රතිපදාව තුල තියෙන්නේ මේ මනාප අමනාප දෙක ඇති කර නොගැනීම. ඔක ඉන්ද්‍රිය භාවනාවේදී පැහැදිලි කරනෝ uppajjati manapam uppajjati amanapam තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං කියලා. ඔය සුතවාරිය ශාවක කෙනෙක් නැත්නම් ආර්ය ශාවකයෙක් සීක කෙනෙක් ඒ දිහා බලන විදිහ uppajjati manapam uppajjati amanapam. සමහර විට මේකට මනාපයක් ඇති වෙනවා, සබහනට අමනාපයක් ඇති වෙනවා. තංචකෝ සංකතං. මේ කොටස මම ගන්නෙ අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන්. තංචකෝ සංකතං. සංකතයක් කියලා කියන්නේ අර සිද්ධ වෙන දෙයක් කියන එක. සංකතං ඕලාරිකං. මේක මහා ගුරුසු රළු දෙයක්. පටිච්ච සමුප්පන්නං හේතුඵල ධර්මතාවය කියලා අවබෝධ කරගෙන ඒ ස්වභාවයට මනාපයක් ඇති කර නොගැනීම. ඉතින් මනාපය ඇති කරගත්තම තමයි අර පුනබ්බවයටත් යන්නේ. ආයම නැවත නැවත යලි යලි පුනක් කිව්වේ ඒකයි. නැවත නැවත මේක කරන්න, භව සකස් කරන්න, සකස් කරගන්න උත්සාහයක් එනවා, උනන්දුවක් එනවා. ඒකයි පුනබ්බව. ඉතින් ඒක 7 වෙනි තැලිල්ල හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නන. අමනාපයක් ඇති කරගත්තත් ඔය තැලිල්ලට ලක් වෙනවා. ඉතින් ඕක අපි අපතුලින් තමයි දකින්න ඕනේ. අපතුලින් දැක්කොත් ඔය තැලිල්ලට, ඔය පීඩාවට ලක්වීමට, ඔය දුකටපත් වීමට, මේ තැලිල්ලෙන්, ඒ පීඩාවෙන්, ඒ වෙහෙසෙන්, ඒ දුකටපත් වීමෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් අපිට මිදෙන්න පුළුවන්. ඔතන පෙන්වන්නේ ඇත්තටම දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි. ආර්ය සත්‍ය දෙකක් මේ සාකච්ඡාවෙන් ඉස්මතු කරලා තියෙනවා. හොඳයි, අපි ඔතකින් අපේ සූත්‍ර සාකච්ඡාව නිමා කරනවා. ඉතින් වෙනද වගේම අපි ආරාධනා කරනවා මේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මේ සම්බන්ධයෙන් අපිට යමක් කතා බහ කරන්න, සාකච්ඡා කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ලබා ගමු කියලා.
ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අන්තිමට අර විස්තර කරපු විදිහට අපි අපේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙන දේවල් කොහොමද අපි මනාපයක් හෝ අමනාපයක් ඇති කරගන්න නැතුව කරගන්න කියන්නේ දිනදා ජීවිතයත් කොහොමද ජීවත් වෙන්නේ කියන එක අදාළ ප්‍රශ්නයක් මම අහන්න හදන්නේ. මම නිකන් පොඩි සරල උදාහරණයක් ගත්තොත් අපි හුඟක් කරාට කරන දෙයක් නේ අපි එක එක තැන් වලට යනවා කවදාවත් ගියේ නැත්නම් බලන්න සමහරට වෙන රටක නගරයකට ගිහිල්ලා අපි මේ තැන් වල තියෙන දේවල් අපි දේවල් කැමති දේවල් අපි පින්තූර ගහගෙන ඉන්නවා ඒ ගැන කතා කරනවා ඒ කියන්නේ පැහැදිලිවම ඒකෙන් අපි මනාපයක් ඇති කරගන්නවා නේද ස්වාමීන් වහන්සේ? ඔව්. ඒකත් ඒ වගේ අවස්ථා අපි කොහොමද දැන් ඒක ඇත්තටම එක්තරා විදිහක විඳීමක් තියෙනවා. නමුත් ඒකට අපි ගොඩක් ඇලෙන්නේ ඒවා ගැන ගැටෙන්නේ නැතුව ඒ දේවල් වලින් ඒ අත්දකින්න දේවල් ගැන හිතලා බලන එකද එතනින් කියවෙන්නේ නැත්නම් ඊට වඩා වෙනස් විදිහක අපි මේ දේවල් දිහා බලන්න ඕනද කියන්නේ. ඔව් ඇත්තටම අර වේපචිත්තිකේ සංකල්පය තමයි උතන වැදගත් වෙන්නේ. ඒක තමයි අපිට ගැඹුරින් තේරුම් කරගන්න අවශ්‍ය වෙන්නේ. වේපචිත්තියාගේ සංකල්පය වෙනස් කරගත්තොත් එයා දැනටමත් දිව්‍ය ලෝකෙට ගෙනල්ලා තියෙන්නේ දෙවියෝ. ගෙනල්ලා තියෙන්නේ. එතකොට දැන් එයාගේ සංකල්පය වෙනස් කරපු ගමන්ම එයාගේ අර බන්ධන පහ ලිහෙනවා. එතන ඉඳලා එයාට දිව්‍ය ලෝකේ අසුරයන්ගේ ලෝකේ නැති දිව්‍ය ලෝකේ තියෙන දිව්‍ය සම්පත් විඳින්න පුළුවන්කම තියෙනවා. ඒකට මේ විඳිනවා කියන තැන ඇත්තටම මනාපයක් තියෙන්න ඕනේ. නෑ මනාපයක් අමනාපයක් නැතුව විඳින්න පුළුවන් ඕක. දැන් ඒ කියන්නේ මනාප අමනාප දෙකෙන් කරන්නේ අර පුනබ්බවය තැලීමට ලක්වීම වෙහෙසටපත් කිරීම ඇති කරගන්න එකයි. නමුත් අපිට මේ විෂය වස්තු ඒ කියන්නේ අපේ ඇහැට පේන දේ ඒකේ තියෙන సౌందර්යය ඒකේ තියෙන සුන්දරත්වය හෝ ඒකේ තියෙන කටුකත්වය හෝ ඔය කොයි දේ වුණත් ඒ දෙකම අපි ගන්න මෙතන විඳීම කියන පක්ෂයට ගත්තම අර ඒකේ තියෙන సౌందර්යය අපිට විඳින්න බාධාවක් නැහැ. හැබැයි ඒක මගේ කරගන්න ගියපු ගමන් තමයි අර බැම්ම හිර වෙන්නේ. අර වේපචිත්තිගේ සංකල්පය වෙනස් වුණු ගමන්ම එයාගේ බැම්ම හිර වෙනවා. එතකොට අපිට මේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ මනසට වැටෙන ධර්මතාවය විඳින්න කිසි බාධාවක් නැහැ. ඒක සමහර වෙලාවට සුවදායි වෙන්න පුළුවන්, කටුක වෙන්නත් පුළුවන්. ඒකේ ඉන්ද්‍රිය ආරම්මණයේ තියෙන ගති ලක්ෂණ අපි එතන කියන්නේ. ඒක කොහොම වුණත් අපි ඒක ධර්මතාවයක් හැටියට තේරුම් අරගෙන ඒක ඒ මොහොතේ විඳිනවා නම් එතන තියෙන්නේ අර දෙවියන්ගේ විඳීම වගේ දෙයක්. ඒක අයිති කරගන්න, ඒක බදාගන්න, ඒක නැවත නැවත විඳින්න එතන උත්සාහයක් නැහැ. ඒක එතන විඳ ඉවරයි. ඒ කියන්නේ සෝනාද අපිට සින්දුවක් අහලා ඒක රසයේ විඳින්න පුළුවන්. ඒ කියන්නේ ඊට වඩා දුරට ඒ කියන්නේ මේක නැවත නැවත අහන්න ඕනේ අරමුණක් කරන්නේ නැතුව සාමාන්‍ය මේ වෙලාවේ ඒක අහලා විඳින එක ඒකේ ප්‍රශ්නයක් නැහැ කියන එක කියන්නේ. ඔව් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකේ දැන් ඔය කියන්නේ සුවදායි දෙයක් නේ. දැන් කටුක දෙයක් කියන්නකො. දැන් කවුරු හරි බනිනවා කියන්නකො. එතනක් තියෙනවනේ වින්දනය. ගොරෝසු ගමක් තියෙනවනේ. ඒ ශබ්දේ. එතකොට දැන් අපි ඒකට මේ අමනාපය ඇති කරගන්නවා කියලා කියන්නේ ආපහු අර බැම්ම හිර වෙනවා කියන්නේ. ඔව්. මනාපය ඇති කරගත්තත් බැම්ම හිර වෙනවා. අමනාපය ඇති කරගත්තත් බැම්ම හිර වෙනවා. එතකොට මනාපය හෝ අමනාපය ඇති කරගන්න නැතුව අර දේ විඳින්න පුළුවන් අපිට. එතින්දි තමයි අපිට ඔය හුඟක් අපි කතා කරන ඔය සිහිය. ඔය සතිමත් බව, සති සම්පජඤ්ඤ විරිය වැදගත් වෙන්නේ. වේදනානුපස්සනා කියන කමඨහන පුරුදු පුහුණු කිරීම වැදගත් වෙන්නේ. මොකද මේ විඳීම කියන එකෙන් මග හරින්න අපි කාටවත් බෑ. ඔය ඇහ කන නාසය දිවකය තියෙනකන් ඊට අදාළ විෂය වස්තු නැත්නම් ඉන්ද්‍රිය ආරම්මන කියලා අපි ඒකට කියන්නේ. ඒවා තියෙනකන් ඒවා මුණ ගැහෙනකන් අපිට ඕක මග හරින්න බැරි සාධකයක්. හැබැයි අපි ඕකෙන් දුක් විඳින්නේ නැත්නම් ඕකෙන් අර හඤ්ඤති පීඩාවටපත් වෙන්නේ, වෙහෙසටපත් වෙන්නේ
මේක ඇති කරගන්න මනාපය අමනාපයයි ඒ මනාප අමනාප දෙකත් එක්ක අපි යම්කිසි වැඩකට බහිනවා. දැන් මනාපය ඇති වුණු ගමන්ම අර පුනබ්බවය කරන්න පටන් ගන්නවා. ආයි මේක එකතු කරන්න, රැස් කරන්න, අයිති කරගන්න, පවත්ව ගන්න, අහිමි නොවෙන්න, දුරස් නොවෙන්න තියාගන්න, රැක ගන්න, ওই වගේ මහා ප්‍රශ්න ගොඩකට වැටෙනවා. ඊළඟට අමනාපය ඇති වුණාමත් ඔය ටික ඔය විදිහටම පටන් ගන්නවා. ඒක එක ගැටෙනවා, ඒක හෙලා දකිනවා, ඒක දුරු කරන්න උත්සාහ කරනවා, ඒක අයින් කරලා වෙන එකක් ගන්න යන්න උත්සාහ කරනවා. ඔය වගේ මහා ප්‍රශ්න ගොඩක්. ඒක තමයි අර සංකල්පීය වෙනසත් එක්කම බැම්ම හිර වෙනවා. වේපචිත්තිගේ චින්තනයේ නිසා තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ එයා මෙහෙම හිතුවත් මෙහෙම වෙනවා. හිතනකොටම බැම්ම ලිහිලා. අරක භුක්ති විඳින්නත් හරි පහසුවෙන්ම ලැබෙනවා. ඒකට අර විදියට හිතපු ගමම්ම බැම්මත් හිර වෙලා මේ දිව්‍ය ලෝකේ ඇවිල්ලත් ඒක විඳින්න විදියක් නෑ. දැන් දිව්‍ය ලෝකෙට ඇවිල්ලත් නෙමෙයි ගෙනල්ලානේ. දෙවියොම මෙයා උස්සන් ඇවිල්ලා දිව්‍ය සභාවේ තියාගෙන ඉන්නේ. ඒ වගේ දෙයක් මේ කියන්නේ මේ පංචේන්ද්‍රිය සහ මනස මේක ලැබිලා තියෙන්නේ අපිට ඊට අදාළ විශේෂ වස්තු ටිකත් හම්බ වෙලා තියෙන එක සබාධමෙන් ලැබිච්ච එකක්. අපි මේක පිළිබඳ ඇති කරගන්න චින්තනය, දැක්ම, දෘෂ්ටිය අනුව තමයි මේකට හිර වෙනවද, ලිහිල් බුරුල් වෙනවද, තද වෙනවද කියන එක තීන්දුව වෙන්නේ. මේක විඳින්න පුළුවන්කම හෝ බැරිවීම තීන්දුව වෙන්නේ මේ චින්තනයත් එක්ක. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. චිත්ත කියන එකේ තේරුම වේපචිත්ති යාගේ නම. හැබැයි තව ටිකක් ඉතින් ඒකේ අදහස ගන්න පුළුවන්. මේ චින්ති කියන අදහස ගත්තොත් විපචති කියන වචනයක් තියෙනවා අපේ ධර්මයේ. විපචනය කරන්නා කියන අදහසත් දෙන්න පුළුවන්. යාගේ ඒක ගුණ නාමයක් හැටියට ගන්නත් පුළුවන් ඕන. ඒ කියන්නේ මෝඩ විදියට හිතනවා වගේ අදහසක්. ඒ අදහසත් ගන්න පුළුවන්. විපචති කියන වචනයෙන් ගත්තොත් විපචති, වේපචිත්ති, ඔය චිත්ති, චින්ති හිතනවායි කියන අර්ථයක් තියෙනවනේ. ඒ අර්ථයෙන් ගන්නත් පුළුවන්. එයාගේ සංඥා නාමයක් හැටියට ගන්නත් පුළුවන්. ඒක ගුණ නාමයක් හැටියට ගන්නත් පුළුවන්. සංඥා නාමයක් හැටියට ගත්තොත් එයාගේ නම වේපචිත්ති. ගුණ නාමයක්, ගති ලක්ෂණයක් හැටියට සැලකරොත් අර මෝඩ විදියට හිතන්නා කියන අර්ථයෙන් ගන්නත් පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ මේ යවකලාප සූත්‍රය දේශනාවේදී පෙන්වා දී වදාළේ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය අනුව ඇස කන නාසය දිව ශරීරයේ මනස තුල සිදුවෙන මායාකාරී ස්වභාවය වන රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ආදී වශයෙන් රූප ධර්මයන් වශයෙන් පෙන්වා දී තිබෙන්නේ ඒ රූප ස්වභාවයේ හේතුඵල වශයෙන් නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවයේ ප්‍රඥාවෙන් අවබෝධය තුල ලෝකෝත්තරයේ විවර වීම, බාහිරය තුල ඇති අවිද්‍යා ස්වභාවය අවබෝධ කර ගැනීම නොවේද ස්වාමීන් වහන්සේ? ප්‍රශ්නේ ටිකක් මේ සංකීර්ණව ලැබුණේ. ඒක මේ නමුත් මට හිතෙන්නේ මෙහිම දෙයක්. ඔබතුමී ඉදිරිපත් කරන කාරණේ අනුව කිව්වොත් බුදුරජාණන් වහන්සේ ඇත්තට මෙතෙන්දි මතු කරලා පෙන්නන්නේ එක පැත්තකින් සබාධම ස්වභාවිකත්වය. ඇස කන නාසය දිවකය මන සබාධමට අයිති දෙයක්. ඊට අදාළ විශේෂ වස්තු සබාධමට අයිති දෙයක්. ඒක ධර්මතාවයක් හැටියට තේරුම් නොගත්තොත් මේවා නාම ධර්ම රූප ධර්ම හැටියට තේරුම් අරගෙන මේවට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කළොත් මේ දුක, මේ වෙහෙසටපත් වීම, මේ පීඩාව, යලි යලි පීඩාවටපත් වීම කියන මේ හඤ්ඤති කියන වචනයෙන් අදහස් කර දෙයට ලක් වෙන්නේ නැහැ කියන එක. අනිත් පැත්තෙන් මේක තේරුම් කරගන්න බැරි වුණොත් අසුතවා පුතුජන මානසිකත්වයෙන් කටයුතු කරන හැම වෙලාවකම මේ වෙහෙස, මේ පීඩාව, මේ දුකට පුද්ගලයාටපත් වෙන්න සිද්ධ වෙනවා. මේක ඇත්තටම
චින්තනමය දෝෂයකින් පටන් ගන්න දෙයක්. ඒක එතනින් අතර වෙන්නේ අපි හිතන විදිහ වෙනස් කරගත්තොත් අපේ ක්‍රියාකාරීත්වයත් වෙනස් වෙනවා. මොකද අර සාමාන්‍යයෙන් සුඛ දුක්ඛ කියන ස්වභාවය අපි ලෝක ධර්මතා හැටියට පෙන්නන්නේ. මේ සුඛ දුක්ඛ දෙකට තමයි මනාපමනාප ඇති කරගන්නේ. මේ මනාපමනාප ඇති කර ගැනීමත් සමගම තමයි මේ කියන වෙහෙසටපත් වීම, පීඩාවට ලක්වීම සිද්ධ වෙන්නේ. ඉතින් අපිට ඒවා ධර්මතා හැටියට, නාම රූප ධර්මතා හැටියට, ඉන්ද්‍රිය සහ අරමුණු හැටියට ඒවා පටිච්ච සමුප්පන්න වීමත් ධර්මතා හැටියට, ඒ කියන්නේ ඇහැට රූප හමු වීම ආදී ඒ සිද්ධිය එහෙම දෙයක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන්. යමක් දැක්කම ඒ දැකීම ධර්මතාවයක්. එතන නාමයි රූපයි ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ. ඊළඟට ඒ ක්‍රියාවලිය තුල ලැබෙන වින්දනය, වේදනා කියන එකත් නාම ධර්මයක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන්. සුඛ වේදනාව හෝ දුක්ඛ වේදනාව හෝ අදුක්ඛම සුඛ වේදනාව. ඉතින් ඒකත් නාම ධර්මයක් හැටියට දැකගත්තොත් ඔය ඔක්කොටම මනාප හෝ අමනාප ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔව්. ඉතින් ඒක තමයි මෙතන පෙන්නලා දෙන්නේ මේ යවකලාපී සූත්‍රයෙන් මනාප අමනාප පිළිබඳ ප්‍රශ්නය. ඒක තමයි අර වේපචිත්තිගේ චින්තනමය දෝෂය. විකෘති චින්තකයා කියන අදහස අපිට වේපචිත්ති කියන වචනයට දෙන්න පුළුවන්. විකෘති චින්තනය. ඉතින් ඒ චින්තනයෙන් අපි බැහැර වුණොත්, එසේ විකෘති චින්තනයෙන් බැහැර වුණොත් මේ ගැටලුවෙන් මිදෙනවා කියන එකයි. ඔව්. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් මේ මොකද හැම මොහොතකම ස්වාමීන් වහන්සේ අපි තුල චේතනා පහළ වෙනවනේ. ඔව්. ඒ චේතනා රැස් වෙනවනේ. එය කර්මයක්. මේ යථා ස්වභාවය අවබෝධය තුල ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමම හේතු ප්‍රත්‍යයෙන් දැකීම තෘෂ්ණාව කර්මයක් විඥානයක් අවබෝධය තුල නිවන ප්‍රත්‍යක්ෂ වෙනව නේද ස්වාමීන් වහන්සේ? කර්මය චේතනා ඇති වෙනවා. චේතනා කිව්වම කොටස් දෙකකට වැටෙනවා, කුසල සහ අකුසල. ඒක නිසා චේතනා කිව්ව ගමන් අපි හරියට තෝරලා බේරලා ගන්න ඕන මොන චේතනාද කියලා. චේතනා කොටස් දෙකක් තියෙනවා. කුසල චේතනා සහ අකුසල චේතනා. මෙතන ගැටලුකාරී වෙන්නේ පාප අකුසල ගණයට වැටෙන චේතනා තමයි. පුණ්‍ය කුසල චේතනාවල ගැටලුවක් නැහැ. ඒක අපි දන්නවා. ඒවා විශේෂයෙන් පුණ්‍ය චේතනාවත් කුසල චේතනාව බවට පරිවර්තනය වුණාම සම්පූර්ණම චේතනාවේ තියෙන ගැටලුව ලිහිලා. හැබැයි අකුසල චේතනාවට පාප චේතනාවට ගියොත් එතන ගැටලුවක් තියෙනවා. පාප කර්මයට අකුසල කර්මයට පුද්ගලයා යොමු වෙන නිසා. එතකොට එතනත් මේ චේතනාව අපි මේ සූත්‍රයට අනුව චින්තනමය දෝෂයේ හැටියට ගන්න පුළුවන්. මේ පාප චේතනාව අකුසල චේතනාව. මේ ඇහැට කනට නාසයට දිවට කයට ගෝචර වෙන මේ මනසට ගෝචර වෙන විශේෂ වස්තු ඉන්ද්‍රියාරම්මන මං කැමති විදියට මට ඕන විදියට කැමති තාක් කාලයක් පවත්වා ගත යුතුයි කියලා හිතුවොත් අන්න එතන අර වැරදි චේතනාව අකුසල චේතනාව පාප චේතනාව වෙනවා. එතකොට පුද්ගලයා ඒ අනුව පාප කර්මයට වැටෙනවා. අකුසල කර්මයට වැටෙනවා. එතකොට මේ පුද්ගලයා දුකටපත් වෙනවා. ඒක තමයි මෙතන අර යවකලාපිය තැලෙනවා කියලා කිව්වේ. හතරමං හන්දියේ වැටිලා තියෙන යවකලාපිය තැලෙනවා වගේ. මේ පුද්ගලයෝ හත් දෙනා තලනවා වගේ. මේ තලන තැලෙන තත්වයටපත් වෙන්නේ ඔය හේතුව නිසා කියලා. ඉතින් ඕක තේරුම් ගත්තොත් ඔය වැරදි චින්තනය අකුසල චේතනා පාප චේතනාවෙන් මිදෙනවා කියන එකයි අර හරි විදියට හිතනවා කියන එක. අර වේපචිත්තිකේ චින්තනය වෙනස් කරගන්නවා වගේ අපි හරි විදියට තථාගතවරු සත්පුරුෂෝ ආර්යෝ පෙන්නලා දීපු විදිහට මේක හිතනකොට ඒ ප්‍රශ්නේ ලිහිලා යනවා. ඒ පාප අකුසල කර්මයට පුද්ගලයා වැටෙන්නේ. පාප අකුසල කර්මයට ගියොත් නේ ওই දුක එන්නේ. එහෙමයි සමින්හංශ හොඳින් තේරුණා සමින්හංශ ඔබ වහන්සේට ගොඩක් කුසල තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. උසන්වස මමත් අතරම මේ පොඩි ප්‍රශ්නයක් අහන්න අර තිලක්
අහපු ප්‍රශ්නයට සම්බන්ධයි කියලා කියන්නත් පුළුවන්. දැන් මේ දේශනාවේදී ඔබ වහන්සේ අර මේ චාතු මහපතේ කියන එකදී විස්තර කෙරුවා මෙතන හැලෙනවා තලනවා කියලා දෙයක්. ඔව්. එතකොට දැන් එතන චාතු මහපතේ කියනකොට තැලෙනවා. දැන් ඊට පස්සේ මේ පුජ්‍යලෝ 6 දෙනෙක් පොළොව කරගෙන විල්ලා මම හිතන්නේ ඒකෙන් මේ සලආයතනය මේ කියන එක අර්ථ දක්වනවා වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ තලනවා කියලා. එතකොට දැන් මේ මම මේ කල්පනා කරුවා ඇත්තටම අපි ගිය සතියේ කතා කර මේ කාලකාරාම සූත්‍රයේදී එතනත් තියෙනවනේ මේ දට්ටබ්බං කියලා වචනය. ඔව්. දට්ටබ්බං දට්ටාරං කියලා දෙකක්. එතකොට දැන් අපි තිලක් මහත්තයා කිව්වා වගේ අපි දැන් ඔය කොහේ හරි මේ යන්න කියලා මේ ගිහින් මේව බලන්න කියලා අපි ගිහිල්ලා ඉතින් අපිට ඔය දට්ටබ්බේ කියන එක එතකොට ඇවිල්ලා ඉවරයිනේ. දැකිය යුත්තක් තියනවා කියන අදහස. මේ බලන්න යන්න ලෑස්ති වෙන්නේ. ඔව්. ඉතින් එතකොට ඒක මේ අර දැන් දට්ටබ්බේ නෙවෙයිනේ මහත්තයා ප්‍රශ්නේ තියෙන්නේ මඤ්ඤණාවේනේ. එතකොට මඤ්ඤණාවක් මුල් කරගෙනම තමයි මේ ගමන යන්නේ ඇත්තට. දට්ටබ්බං දට්ටාරං කියන එකේ ප්‍රශ්නයක් නැහැ. ඒ දැකිය යුත්තක් ඉන්නවා දැකිය යුත්තක් තියනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඉතින් මේ දෙකම මඤ්ඤණාවල් විදිහට විස්තර කරා. නෑ මඤ්ඤණාවේ ප්‍රශ්නයක් නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද ඒක? නෑ. මඤ්ඤණාව තමයි ප්‍රශ්නය. දට්ටබ්බේ හෝ දට්ටාරය නෙමෙයි කියන්නේ. දකින්නෙක් ඉන්නවා සම්මුතික වශයෙන් ඔව්. දැකිය යුත්තකුත් තියෙන. දැන් ඔතන දයාන සමහත්තයා ඉන්නවා අර යම් කිසි තැනක බැලිය යුතු දේකුත් තියෙනවා. දැන් බලන්න යනවා. හරිද? එතකොට මේ දැකිය යුත්තා ඉන්නවා. මේ දැකිය යුත්ත තිබෙනවා. දකින්නා ඉන්නවා. දැන් දකින්නා හෝ එතන කාල තුනටම දාලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. දැකපු කෙනා, දකින්න කෙනා, දකින්න ඉන්න කෙනා වශයෙන් කාල තුනට ගත්තත් මේ දට්ටාර දකින්නා අතීතේ හිටියා වෙන්නත් පුළුවන්, දැක්ක වෙන්න පුළුවන්, දැනුත් දකිමින් ඉන්නව වෙන්නත් පුළුවන්. ඊට අනිද්දා බලන්න යන කෙනා මෙහෙම ඉන්නවා, බලන්න යනවා. ඊට පස්සේ ඒ දට්ටබ්බය දැකිය යුත්ත විශේෂ වස්තුව එතන කියන්නේ ඉන්ද්‍රිය ආරම්මනේ විශේෂ වස්තුවක් තියෙනවා. එතකොට ඔය දෙකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මඤ්ඤණාවේනේ ප්‍රශ්නේ තියෙන්නේ. මඤ්ඤති නමඤ්ඤති කියලානේ. දැන් මේක අපි හිතමු දැන් බැලිය යුත්තක් තියෙනවා මම ඉන්නවා. එතකොට මේක බැලිය යුතුමයි බැලුවේ නැතොත් වැඩක් නැහැ. ඔන්න මඤ්ඤණාව පටන් ගන්න එහෙම තමයි. නමුත් ඒක යම් වෙලාවක බලන්න අවස්ථාව සැලසීලා තියෙනවා නම් ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ බැලුවයින් පස්සේ ඒක දිට්ඨයක් වෙනවනේ. දුටුවක් බවට පත් වෙනවනේ. දට්ටබ්බේ දිට්ඨයක් වෙනවා බැලුවයින් පස්සේ. එතකොට බැලුවයින් පස්සෙත් ඒක අල්ලගෙන මඤ්ඤණා කරන්න දෙයක් නැහැනේ. මං හොඳ මේක බැලුවා කවුරුවත් දැක්කේ නැති එකක් දැක්කා. මං විතරයි දැක්කේ. එහෙම දෙයක් නැහැනේ. ඉතින් තවත් අය ඕක බලලා ඇති. මටත් පේනුණා මාත් දැක්කා. ඉතින් ඔහොම දකින්න ලැබෙනවා. ඒක එතනින් ඉවරයි. මම හිතුවා ස්වාමීන් වහන්සේ දැන් ඔය උතන ඔය චාතුම්මහපතේ කියන එකයි ඔය පුරුෂයෝ හරිදනා කියන එතන ඒ උපමාවෙන්ම පේනවා කියලා මේ දැන් අපි යම් කිසි කලියුතු දෙයක් කරද්දී දැන් එතන ඒ කාලකාරාම සූත්‍රයේම කියන්නේ දට්ටබ්බං කියලානේ. දැකිය යුතු දෙයක් දැකීමේදී මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මම කල්පනා කෙරුවේ මේ අර
ඉබේ චාතුම්මාපතේ තියෙනකොට ඉබේ තැලීම කොහොමද සිද්ධ වෙනවද? ඒක වළක්වන්න බෑ. ඔව්. හැබැයි මේ 6 දෙනාගේ තැලීම වළක්වන්න පුළුවන්. ඔව්. ඒක අර දක්වලා තියෙන ඉතින් ඉන්ද්‍රිය ආරම්මන 6 ඒ 6ත් ඉතින් අපි සාමාන්‍යයෙන් වළක්වනවායි කියන අර්ථයට වඩා මම නම් ගන්න එක මේ ඉන්ද්‍රිය ආරම්මන ඒ කියන්නේ ඉන්ද්‍රිය 6ත් ක්‍රියාත්මක වීම 100% අපිට වළක්වන්න බැහැනේ. එතකොට අතපුරිසෝ ච පුරිසා ගච්ඡිය කියන එකෙන් බුදුරජාන් වහන්සේ එතන ඒකත් එක්තරා ස්වභාවික සංසිද්ධියක් හැටියටම දාලා තියෙනවා. දාලා ඒක 100%ක් වළක්වන්න බෑ. නමුත් මෙතන හැබෑවටම ගැටලුව තියෙන්නේ මේ චින්තනමය දෝෂය අපි මඤ්ඤණා කරන එක. දැන් මෙතෙන්දී අර වේපචිත්තිගේ චින්තනය අපිට මඤ්ඤණාව හැටියට ගන්න පුළුවන්. අර කාලකාරාම සූත්‍රයේ මඤ්ඤති කියලානේ කිව්වේ. හැබැයි මේ සූත්‍රයේත් යටට ඔය ඕකට පర్యాయ පද 5ක් පෙන්නනවා. ඉදිරියට ඔය ක්‍රියාවලියට මේ මඤ්ඤිත කියන වචනේ මේ සූත්‍රයේත් යට සඳහන් වෙලා තියෙනවා. මඤ්ඤණාව කියන වචනේ. ඉතින් අර දකින්නා දැකීම දැක්කා දකිනු ලැබූ දෙය දැක්ක විදිහ දැක්ක ආකාරය ඔය වගේ ඕකට සම්බන්ධ මහ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එයින් කීපයක් දක්වලා තියෙනවා. දට්ටා දට්ටාරන් දට්ටබ්බන් දිස්වා ආදී වචනේ. කාල තුනට දාලා පුද්ගලයට දාලා කොහොම ටිකක් පෙන්නලා තියෙනවා. හැබැයි ඌයි තව තියෙන දැක්ක විදිහ දැක්ක වේලාව දැක්ක ආකාරය තව මහ ගොඩක් තියෙනවා ඒකට සම්බන්ධ. ඇසීමට ඇහුණු විදිහ ඇහුණු ආකාරය ඇහුණු වේලාව ඇහුණු තැන ඔය වගේ මහා ගොඩක් තියෙන මඤ්ඤණාවට හේතු වෙන. ඉතින් අර මුලපරියාය සූත්‍රයේදී ලොකු ලිස්ට් එකක්ම කියනවනේ මේ නමඤ්ඤති මඤ්ඤණාගේ වචනත් එක්ක සම්බන්ධ කරලා. ඔව්. ඒකෙදී තවත් ටිකක් මීට වැඩිපුර විස්තර සහිතව කියනෝනේ. ඔව් ඒක මම හිතන්නේ කාරණා 30ක් වගේ මම හිතන්නේ 20 ගාණක් හරි ඒ වගේ ගාණක්. ඔව් 24 නිදර්ශන වශයෙන් කියනෝනේ. ඒ නිදර්ශන 24ම අරගෙන. එතකොට මේ මඤ්ඤණාව කියන එක සොයන්නත් තාම හරියට වැටෙන්නේ නැහැ. මොකද්ද කියන එක තමයි මට නිකන් දැනෙන්නේ ඇත්තටම. මම හිතන්නේ අර යට පද ටිකට අපි ගියාම තවදුරටත් වැටහෙයි. නමුත් මම කෙටියෙන් කිව්වොත් දැන් මෙතන දකින්නා හෝ දකින්නු දේ දකින්නු ලබන දේ හෝ දකින ආකාරය හෝ දැක්ක තැන හෝ දැක්ක විදිය හෝ දැක්ක වේලාව හෝ ඒව ඔක්කොම අපි දාන්නේ ස්වභාවික සංසිද්ධිය ඇටියට. යමක් දකින වේලාවක් තියෙනවනේ. මොහොතක්. එතකොට යමක් දකින තැනක් තියෙනවනේ. එතෙන්ට ගියාමයි ඒක පේන්නේ. නේ? එහෙම හිටියම ඒ කෝණයෙන් හිටියම ඒක පේන්නේ. එතකොට දකින විදිහ තියෙනවා. ඒක දැක්කේ කවුද? මම දැක්කේ. අහවලා දැක්කා. එතකොට දකින කෙනෙකුත් තියෙනවා. මොකද්ද දැක්කේ? මේ අහවල් දෙය. දකින දෙයකුත් තියෙනවා. ඔය ටික සබාධමයට ඇති ස්වභාවික සංසිද්ධි ටික. හැබැයි ඔය ටික අල්ලගෙන තමයි අපේ චින්තනය ගොඩනගන්නේ. වැරදි චින්තනය. අපිට මේ දුකට හේතු වෙන චින්තනය. අපි මෙතෙන්ටි මඤ්ඤණා කියලා කියන්නේ මඤ්ඤති පපංචති මේ වචන පහලට එනවා මේ සූත්‍රයේ. පපංච කියන වචනේ දාලා තියෙනවා. මඤ්ඤණා කියන වචනේ දාලා තියෙනවා. මානගත කියන වචනේ දාලා තියෙනවා. ඒ කරන්නේ අපි දුකට හේතු වෙන විදිහට මේක හිතනවා. දුක ජනනය කරන විදිහට තමයි මේක හිතන්නේ. ඒක තමයි අපේ වැරදි චින්තනය. ඒකට තමයි පපංචේති මඤ්ඤති කියන වචන වලින් කියන්නේ. ඒක ඇත්තටම චින්තනමය ප්‍රශ්නයක්, චින්තනමය දෝෂයක්. නැතු අර මේ දැක්ක පුද්ගලයෙක් නැහැය, දකින්න දෙයක් නැහැය කියන කතාවක් නෙමෙයි කියන්නේ. දකින්න දෙයක් තියෙනවා, දැක්ක පුද්ගලයෙකුත් ඉන්නවා. දැක්ක වෙලාවක් තියෙනවා, දැක්ක විදිහක් තියෙනවා. ඒ ඔක්කොම සම්මුතික වශයෙන් ඒවා සත්‍යය. හැබැයි මේ දැකීම හෝ දැක්ක පුද්ගලයා හෝ දැක්ක වෙලාව හෝ දැක්ක ආකාරය හෝ ඒ දැකීමෙන් ලැබපු විඳීම ඔය මොකක් හරි අල්ලගෙන මඤ්ඤණාව පටන් ගන්න. අන්නේ ඒක දැන් මඤ්ඤණාව කියන එකම තමයි ආපහු ගැටලුවට හැටියට මතුවෙන්නේ. මොකද්ද මඤ්ඤණාව කියලානේ? මොකද්ද කියලා අහුවොත් අපිට කියන්න තියෙන්නේ මඤ්ඤණාව කියන්නේ මේ දැක්ක පුද්ගලයා හෝ දැක්ක දේ හෝ
දැක්ක තැන හෝ දැක්ක ආකාරය හෝ දැක්ක වේලාව හෝ නිත්‍ය වශයෙන් ගත්තොත් ආත්ම වශයෙන් ගත්තොත් අවිපරිණාමී විද්‍යාවක් හැටියට ගත්තොත් ඔන්න ඔය වගේ වැරදි විදිහේ දෘෂ්ටිමය දෝෂ වගේක් තියෙනවා. මේ දැක්ක කෙනා ඒ දැක්කේ හරියම විදිහටම හරියටම දැක්ක කියලා ඔන්න අපි නිත්‍ය සංඥාවෙන් ගන්න සමානයි. මම තමයි මේක හරියටම දැක්ක කෙනා. ඉතින් නිත්‍ය සංඥා ඒක මඤ්ඤණාව. ඒ අනිත් එක්කෙනා දැක්කා. එයා තමයි මේක හරියටම දැක්කේ. හරිම වෙලාවේ දැක්කේ. ඔය වගේ නිත්‍ය සංඥාවෙන් ආත්ම සංඥාවෙන් සුඛ සංඥාවෙන් අවිපරිණාමී සංඥාවෙන් ඔන්න ඔය විදිහට ගන්න එකයි හිතන එකයි තමයි මඤ්ඤණාවට තියෙන්නේ. වැරදි දෘෂ්ටියයි වැරදි චින්තනයයි දෙක මඤ්ඤණාවට අයිති වෙන්නේ. ඒ කියන්නේ අර දික්ටි සහ සංකප්ප දෙක තමයි වැටෙන්නේ ප්‍රධාන වශයෙන් මඤ්ඤණාවට. දැන් සෝනසාර අපි අර මන්ත්‍යාපු ප්‍රශ්නෙට නවතරක් ගිහින් දැන් අපි මේක සාමාන්‍යයෙන් කරන දෙයක් මේක ඇත්තටම. අපිට කවුරුහරි කියනවා මෙන්න මෙහෙම තැනක් හරිම හොඳයි මේක හරිම ලස්සනයි මෙතන හරිම ඉස්කලන්තයි මොනවා හරි දෙයක්. ඔව්. දැන් ඒක හොයාගෙන යනවා. ඒක ලෑස්ති කරගෙන අඬාමක් එක්තු කරගෙන. ඔව්. ඉතින් ඕක බලන්න යනවා. දැන් ඔය වගේ විදියකට අපි උතන්ට යනකොට ඔය මඤ්ඤණාවෙන් අපිට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි මට තේරෙන්නේ. දැන් ඊළඟට දැන් සමහර වෙලාවට අපි හිතමු බුදුරජාණන් වහන්සේ කවුරු කාට හරි උදව්වක් කරන අටෙන් නැත්නම් අඟුලිමාලා මුණ ගැහෙන්න හෝ එහෙම නැත්නම් වෙන කවුරු හරි මේ අසී බ්‍රාහ්මණය මුණ ගැහෙන්න හෝ එහෙම යනකොට එතකොට ඒක මේ මෙන්න මෙහෙම තැනක් තියෙනවා මෙහෙම ලස්සන තැනක් තියෙනවා කියලා බලන්නේ එහෙම මඤ්ඤණාවක් පදනම් කරගෙනමනේ අපි මේ ජාරිකාවේ යෙදින්නේ ඇත්තටම. ඔව් කර්තව්‍යයක් එතන තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ඉහගෙනම තමයි පටන් ගන්නවා. කරන්නෙක් ඉන්නවා කල යුත්තක් තියෙනවා. නේ? දැන් අඟුලිමාල මිනි මරණවයි කියලා ආරංචි වුණාම එතන කල යුත්තක් තියෙනවා. කල යුත්තක් තියෙනවා. එතන කරන්නෙක් ඉන්නවනේ. කරනු ලබන්නේකුත් ඉන්නවනේ. තමයි මම ඇත්තටම කල්පනා කරේ අර කාලකාරාම සූත්‍රයේ ඒක එතන ආයතන බුදුහාමුදුරුවෝ කියන්නේ දත්තබ්බා. ඉතින් පටන් ගන්නෙ. ඔව්. දැකලා හෝ දැකිය යුත්තෝ හෝ කාලාර්ථයෙන් දැනට දැකලා හෝ දකින්න තියනවා කියලා හෝ ඒ දැනට තියෙන්නේ දකින්න තියනවා වෙන්න පුළුවන්. දැකලා නැහැ තවම. එහෙම නැත්තම් දැකලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් දකිමින් ඉන්න ගමන් හරි වෙන්න පුළුවන්. ওই අවස්ථා තුනම ප්‍රශ්නයක් නැහැ. දැනට දකිමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් දකින්න නියමිතයි. තාම දැක්කේ නැහැ වෙන්නත් පුළුවන්. දට්ටා කිව්වම ඒක අතීතයට වැටෙන්නේ පූර්ව ක්‍රියාවෙන් දැකලා කියලා. දැකලා ඉවරයි කියන අර්ථයෙන් ඒක අරන් තියෙනවා. දැකලා හෝ වෙන්න පුළුවන්. ওই තුනම වෙන්න පුළුවන්. දැන් දකිමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. දකින්න තියනවා වෙන්නත් පුළුවන්. දැකලා වෙන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ තුනම ස්වභාවිකයි. සමහර දේවල් අපි දැකලා තියෙනවා. සමහර දේවල් දකිමින් ඉන්නවා. සමහර දේවල් තියෙනවා වාර්තා වෙලා තියෙනවා මෙහෙම එකක් තියෙනවා කියලා දැන් දකින්න බලන්න හිතාගෙන ඉන්නේ. බලන්න යන්න හිතන් ඉන්නේ. ඒ ප්‍රශ්නයක් නෑ. ඒව සංසිද්ධි නැත්තම් ඒව ධර්මතා. හැබැයි මඤ්ඤණාවේ තියෙන ප්‍රශ්නේ දැන් අපි හිතමු බලන්න යන්න තියෙනවා. අපිට වාර්තා වෙලා තියෙනවා මෙහෙම ලස්සන තැනක් තියෙනවා. කවුරුත් ගිහිල්ලා බලනවා. ඔයාලා ගියේ නැද්ද බලන්න? අපි නම් ගිහිල්ලා බැලුවා. ඔහොම දැන් ওই தત્ත්වේ දැන් තියෙන්නේ. හරිද? එතකොට දැන් දට්ටබ්බයක් තියෙනවා. දැකිය යුත්තක් තියෙනවා අපිට. හැබැයි මේ දැකිය යුත්ත අපිත් හිතුවොත් දැකිය යුතුමයි. මේක නොබැලුවොත් නෑ වැඩක් නෑ. ඔන්න මඤ්ඤණාව පටන්. හැබැයි මේක දැකිය යුත්තක් කියලා අනිත් අය කියනවා අපිටත් ඕනනම් ගිහිල්ලා වෙලාව තියෙනවා නම් කාලය තියෙනවා නම් ඒ ක්‍රියාව Tamanට අනුන්ට අයහපතක් නොවන විදිහට ඕනනම් ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට ඒක මඤ්ඤණාවක් වෙන්නේ නැහැ. හැබැයි අපි මේක දැකිය යුත්තක් කියන එක අපිට වාර්තා වුණු වෙලාවෙ ඉඳලා
අපි ඒක නිත්‍ය සංඥාවෙන් ගන්නවා නම් මේක නම් බලන්නම ඕන. මේක නොබැලුවොත් වැඩක් නැහැ. හරි. ආදී වශයෙන් එහෙම යනකොට තමයි මේ චින්තනමය එතකොට තමයි අර බැම්ම හිර වෙන්නේ වේපචිත්තිකේ බැම්ම. එතකොටම හිර වෙනවා. දැන් එතකොට අපි ඇස පිනවීමේ බලාපොරොත්තුවෙන්ම ওই දත්තබ්බේ හදාගත්තත් තමක් නැහැ කියලාද? නෑ. මේ බලාපොරොත්තුවම දැම්මොත් බැම්ම හිර වෙනවා ඒක. හිර වෙනවා. ඔව් එතන බැලිය යුත්තක් තියෙනවා ලෝක සම්මත හැටියට අනිත් මිනිස්සුත් ගිහිල්ලා බලනවා. හොඳයි කියලාත් වාර්තා වෙනවා, ලස්සනයි කියලාත් ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා. එතකොට දත්තබ්බයක් තියෙනවා ඒක. හැබැයි අපිත් හිතුවොත් මේක බලන්නම ඕනයි කියලා එතකොට තමයි අපි හිර වෙන්නේ. ඒක තමයි මඤ්ඤණාව. ඉතින් ඕක බලන්න අවස්ථාවක් ලැබුණොත් බලනවා. නොලැබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒකනේ අර අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති උබයේ නේව සෝතාදී කිව්වේ. ඒ සම්බන්ධයෙන් තාදී. දැන් තාදී ගුණේ තියෙන්නේ මේක බලනවයි නොබලනවයි කියන එක නෙමෙයි. අලත්තං යදිදං සාදු බලන්න හම්බුණත් ප්‍රශ්නයක් නැහැ. නාලත්තං සුන්දරාමිති බලන්න නොලැබුණ ප්‍රශ්නයක් නැහැ. උබයේ නේව සෝතාදී. දෙකම ප්‍රශ්නයක් නැහැ. බලන්න ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. බලන්න නොලැබුණත් ප්‍රශ්නයක්. නමුත් අපි බලන්න නොලැබුණොත් වැඩක් නැහැ. නොබැලුවොත් වැඩක් නැහැ. නේ? එතෙන්ට ආපු ගමම්ම බැම්ම හිර වෙනවා. ඊළඟට බැලුවා කියලා හිතමු. බලලා ඒකෙන් මානයක් හරි උද්දච්චකමක් හරි මොකක් හරි ආඩම්බරයක් හරි හදාගත්තොත් එතනත් හිර වෙනවා. ඒක නිසා මේක අලත්තං නාලත්තං ඒක බලන්න ලැබීම හෝ නොලැබීම ඒ විදිහටම බාර ගන්නවා නම් මේක මඤ්ඤණාවක් නෑ. ප්‍රශ්නයක් නෑ. හොඳයි සන්නස්. තෙරුවන් සරණයි. හොඳයි වෙනත් අපිට කතා බහ කරන්න දෙනවා මෙතිනම් අපි අදට ධර්ම සාකච්ඡාව අවසන් කරමු. එතකොට අපි අද අලුත් සූත්‍රයක් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරගත්තා. ඒ තමයි මේ යවකලාපී සූත්‍රය. සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සලායතන සංයුත්තේ ආසිවිසෝපම වර්ගයේ ඇතුළත් අන්තිම සූත්‍රය යවකලාපී සූත්‍රය. ඉතින් ඒකේ පංචේන්ද්‍රිය සහ මනසත් විෂය වස්තු හේවත් මේ ඉන්ද්‍රියාරම්මනත් පිළිබඳව සටන. එහෙම නැත්නම් ඒකට මෝඩ විදියට ප්‍රවේශ වීම, වැරදි චින්තනයකින් ප්‍රවේශ වීම හරහා ඇතිවෙන මේ හිරවීම, බන්ධනය සහ එකකින් පීඩාවටපත් වීම තමයි පෙන්눔 කරන්නේ. එතෙන්දී අර චාතුම් මහපතේ කතාව මම හිතන්නේ මේක වැටිලා තියෙනවා කියන එකයි එතන මුලින් කියන්නේ. මේ යවකලාපිය හතරමං හන්දියේ වැටිලා තියෙන්නේ දැනටමත්. ඒ අදහසින් ගත්තොත් මේ ස්වභාවිකවම අපේ ඉන්ද්‍රිය 6 සහ ඉන්ද්‍රියාරම්මන 6 දැනටමත් ක්‍රියාත්මකයි කියන අර්ථයෙන් අපිට ඒක ගන්න පුළුවන්. එතකොට ඒක වාහන, මිනිස්සු, සතුන් එහෙට මෙහෙට යන හැම වාරයකම මේක තැලෙනවා වගේ මේ ස්වභාවික සංසිද්ධිය. ඒක එක්තරා ප්‍රමාණයකට නයිසර්ගික පීඩාකාරී ලක්ෂණයක් තියෙනවා. හැබැයි ඒක මනාපමනාප ඇති කරගන්න හේතුවක් නෙමෙයි. ඇති කරගත්තොත් තමයි ප්‍රශ්නේ ගැටලුව තියෙන්නේ. ඊළඟට අර පුද්ගලයෝ 6 දෙනෙක් වෙනම ගත්තා. ඒ 6 දෙනෙක් ඇවිල්ලා මේක තලනවා. කිව්වම ඒකත් සමහර වෙලාවට මේ අපි පේනවා විතරක් නෙමෙයි බලනවානේ අපි සමහර වෙලාවට උමනාවෙන් බලන්න වෙනවා අපිට. අහන්න වෙනවා, විඳින්න වෙනවා. ඒ අර්ථයෙන් ගත්තම අර පුද්ගලව පැමිණ තලන ලී වලින් තැලීම අපිට සඳහන් කරන්න පුළුවන්. ඒක. ඊළඟට අර හත්වැන්න වෙනම හත්වැන්නෙක් පෙන්නනවා. මේක පුනර්භවයට චින්තනය කරන පුද්ගලයා කියලා හත්වැනි පුද්ගලයෙක් පෙන්වන පුනබ්බවාය චේතේති කියලා. ඒ කියන්නේ මේ తত্ত্বය නැවත නැවත ඇති කරගන්න හිතන මොඩ සිටිවිල්ල. ඒකත් මෙතෙන්ට සම්බන්ධ කරලා පෙන්නනවා. ඔය
සිද්ධි මාලාවේදී ඔය මුල් අතරමං හන්දියේ වැටිලා තියෙන ස්වභාවයයි 5 දෙනෙක් මේ 6 දෙනෙක් ඇවිල්ලා තලන ස්වභාවයයි අපිට ගන්න පුළුවන් ස්වභාවිකත්වයේ හැටියට. එතෙන්ට ඇති කරගන්න මනාපමනාපේ නිසා තමයි 7 වෙන්න ඉන්නේ. 7 වෙන්න ඉන්නේ නැහැ මනාපමනාපේ ඇති කරගන්නේ නැත්තම්. ඒකයි මේ 7 වෙන්න වෙන් කරලා දක්වලා තියෙන්නේ. මේ භව තණ්හාව එතනින් නියෝජනය කරන්නේ. ඉතින් මනාපමනාප දෙක තුල තියෙන්නේ කාම තණ්හාව. ඒකයි. ඉතින් කාම තණ්හා භව තණ්හා මේ පෙන්නන්නේ. ඒ ගැඹුරින් බලපුවා. ඉතින් චින්තනමය දෝෂයකින් මේක පටන් ගන්න. ඒකටයි අර නිදර්ශනය කිව්වේ වේපචිත්තිගේ අදහස. මේ සටනේදී ඉන්ද්‍රියාරම්මන සහ විෂය වස්තු සමග කෙරෙන සටනේදී අපේ ප්‍රඥාවට අපි වටහා ගත්තොත් මෙතන සිද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය කියලා. මේ සිද්ධියට මනාපමනාප ඇති කරගන්න නැතුව කටයුතු කරන්න පුළුවන්. ඉතින් අවශ්‍ය වෙන්නේ අන්න ඒකයි. අපි ඕක භාවනාවට යොමු කරගන්නයි ඕන. මම හිතන්නේ අවසානයේ මේ විශේෂයෙන් මේ මහත්තුරු දෙන්න මතු කර ප්‍රශ්න බොහොම වැදගත්. මේ විෂය වස්තු නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේවයි චින්තනමය දෝෂයේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි අර කාලකාරාම සූත්‍රයේදී මතක් කරා වගේ ඒ දේවල් දැන් දැකීම හෝ දැන් විඳීම අතීතයේ විඳලා තිබීම අනාගතයේ විඳින්නට අවස්ථාව සැලසීලා තිබීම ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ විඳලා තියෙන්නත් පුළුවන් දැන් විඳින්මින් ඉන්නවා වෙන්නත් පුළුවන් අනාගතයේ විඳින්න දෙයක් යෙදිලා තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඒක මඤ්ඤණා කෙරුවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට විඳින්නා සහ විෂය වස්තුව ඒවත් එසේම විඳින්නෙක් ඉන්නවා දැනට විඳින්මින් ඉන්න කෙනෙක් ඉන්නවා අනාගතයේ විඳින්න කෙනෙක් ඉන්නවා අතීතයේ විඳපු කෙනෙක් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ අතීතයේ විඳපු කෙනා දැන් විඳින කෙනා අනාගතයේ විඳින්නට නියමිත කෙනා නිත්‍ය සුඛාත්ම සංඥාවෙන් ගත්තොත් තමයි මඤ්ඤණා වෙන්නේ. ඊළඟට විඳීමට දැකීමට ඇසීමට විඳීමට වටහා ගැනීමට අදාළ විෂය වස්තුව. ඒ වස්තුවක් තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දක්වන. එහෙම දේවල් නැත්තම් ওই වචන හය පාවිච්චි කරන්න ඕනේ නැහෙනේ. ඒ හයක් තියෙනවා. නමුත් ඒ හයත් නිත්‍ය සුඛාත්ම සංඥාවෙන් ගත්තොත් තමයි අරගෙන ඒ විදිහට හිතුවොත් මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්ප මූලික දෙක තමයි අයිති වෙන්නේ මඤ්ඤණාවට. වැරදි දෘෂ්ටියයි වැරදි චින්තනයයි. මේ දෙකේම එකතුවට තමයි මඤ්ඤණාව කියලා කියන්නේ. මෙතන අර මනාපමනාප කියන වචන දෙකෙන් නියෝජනය වෙන්නේ ඒක. ඉතින් ඒ විදිහට නැතුව අපි ඔය හැම දෙයක්ම ඉන්ද්‍රිය අරමුණු මේ හැම දෙයක්ම ඒයින් ලබන වින්දනය ඒයින් ලබන යම් තත්ත්වයක් තියෙනවා. ඒ ඔක්කොම මඤ්ඤණා නොකර ඉන්න පුළුවන් අපිට. එතකොට අර බැම්ම වේපචිත්තිගේ බැම්ම මිදුණා වගේ වෙනවා. එතකොට දැනටමත් දිව්‍ය ලෝකේ ඇවිල්ලා තියෙනවා. බැම්ම මිදුණු ගමන්ම ඒ දිව්‍යමය තත්ත්වය විඳින්න පුළුවන්. එතකොට මේ දිව්‍යමය තත්ත්වයේ දිව්‍යමය පංචකාමයේ කියන එකෙන් අදහස් කරේ ඇත්තටම මේ අපේ නිදහස් මනසින් යුතුව නොබැඳුණු මනසකින් යුතුව ලෝකේ ජීවත් වීම. එහෙම ජීවත් වෙන කෙනාට ලෝකයේ සුන්දරයි. කොතනවත් පීඩාවක් නැහැ. කොතනවත් මේ තලනු ලබන්නක් හඤ්ඤනාවක් නැහැ. පීඩාවකටපත් වීමක් නැහැ. මොකද නිදහස් ඒ ඇති දේ ඇති විදිහට ඇති පමණින් පවතින ආකාරයෙන් දකිනව අහනව විඳිනව වටහා ගන්න. ඒක ගැන නිත්‍ය සංඥාවක්වත් ආත්ම සංඥාවක්වත් සුඛ සංඥාවක්වත් ඇති කර ගැනීමක් නැහැ. ඒ වගේම ඒ පිළිබඳව චින්තනය සංකල්පය හරි පැහැදිලි. නෙක්ඛම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය තියෙනවා. ඔය දුස්සීමේ දෝෂය මගහැරුණා නම් චින්තනමේ දෝෂය මගහැරුණා නම් දිට්ඨිය සහ සංකල්පේ නිවැරදි වුණා නම් එතන තමයි නමඤ්ඤති කියන්නේ. ඉතින් එතනදී තමයි අර එතෙන්ට ආවනම් දැනටමත් දිව්‍ය ලෝකෙට ගෙනල්ලා ඉන්නේ. ඒකයි. ඉතින් ඕක තමයි මෙතන මතු කරන කාරණේ. මේ සූත්‍රයේ තවත් ටිකක් අපිට ඉදිරියට කතා කරන්න තියෙනවා පහළට ටිකක්.
අපි ඉදිරි දවසක හමු වෙලා ඒ සාකච්ඡාව කරමු. එහෙමනම් අපි අදට මේ ධම්ම සභාව ධර්ම සාකච්ඡාව නිමා කරනවා. මේ කටයුතු සංවිධානය කිරීමෙන් සහභාගී වීමෙන් ධර්ම සාකච්ඡාව සාරවත් කරගන්නට කරුණු ප්‍රශ්න ගැටළු ඉස්මතු කිරීමෙන් දායකත්වයේ ලබා දුන්න සියලු දෙනාටමත් දුරින් ළඟින් ඉඳගෙන මේ ශ්‍රවණය කිරීමෙන් ධර්ම අවබෝධය ලබා ගන්නා වූ සියලු දෙනාටමත් මේ ධර්ම සාකච්ඡාව නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපි සදහම් හමු නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. වහන්සේගේ දෙපා නමස්කාර කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය මත්පත් වේවා. සියලු දෙනාටම නිර්වාණ ශාන්තියම සැලසෙත්වා. තෙරුවන් සරණයි. සරණයි සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සුවපත් වේවා. තෙරුවන් සරණයි. සාදු සරණයි.